සිත්නෙත් අසපුව අයිබෝවන් අපි සූදානම් වෙන්නේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන ආරම්භ කරන්නට. ඉරිදා සිත්නෙත් අසපුව ඔබ දන්නවා අභිධර්මය ප්‍රධාන කොටගත්තු දේශනමාලාවක ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ අතර විශේෂයෙන්ම අපි පහුගිය සති කිහිපය තුළදීම අකුසල සිත් පිළිබඳවයි ඔබට අපි හාමුදුරන් වහන්සේගේ දේශනාව සමීප කළේ. අද දවසේදීත් එලෙසෙන්ම අකුසල සිත් පිළිබඳ පැහැදිලි කිරීමක් අන්තර්ගත දේශනාවක් ඔබට ශ්‍රවණය කිරීමේ වාසනාව උදා වෙනවා. කුක්කුච්චිය පිළිබඳව, ඒ වගේම තීන මිද්දේ පිළිබඳව ඔබට දහම් කාරණා ශ්‍රවණය කිරීමේ වාසනාව උදා කර දෙන්න ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ ඒ අනුශාසනාව සිදු කරන්නට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් ආරාධනා කළා. පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේව පිළිගෙන ඇරයුම් කරනවා ඉරිදා සිත්නෙත් අසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සද්ධර්මයේ ලෝකයට දේශනා කරලා ඒ සද්ධර්මයේ ලෝකයට දායාද වෙලා තියෙන කාලයක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සද්ධර්මය ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනෙක් විසින්ම සිත්නෙත් අසපුව හරහා ශ්‍රවණය කරන්නට සූදානම් වන මොහොත. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව මේ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනෙක්ටම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. හලාවත බිංගිරිය වැල්ලරාව ලිපිණී පදිංචි ආර් ලසිත චන්දිම රාජරත්න මහතා ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින්ම මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය රැගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන ලැබිලා තියෙන සීමිත කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව මේ පින්වතුන් කවුරුත් බොහෝම අහලා තියෙන ගාථාව. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය හිත හදාගන්න ලැබිච්ච ශාසනයක්. මේ හිත හදාගන්න ලැබිච්ච ශාසනය ලැබිච්ච වෙලාවේ හිත හදාගන්න නැතුව කෙනෙක් Tamanගේ කය හදාගන්න යනවා. ගත හදාගන්න යනවා. ඕලාරික මේ භෞතික ජීවිතයට මුල් තැනක් දීලා කටයුතු කරන්න යනවා නම් පිටදී මතක තියාගන්න ඒක සම්මා සම්බුද්ධ ශාසනයට අයිති කෘත්‍යයක් නෙමෙයි. එනිසාම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හරය පිරික්සා බලලා මිසක් ඒ හරය තුලින් තථාගත ධර්ම අවබෝධ කරගෙන ඒ තුලින් Taman නිවි යනවා මිසක් මේ බුද්ධ ශාසනයේ වර්තමාන කාලයේ වෙලා තියෙන විනාශය සුළුපටු එකක් නොවන බවට මේ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මයේ එක්ක
වර්තමාන සමාජයේ ගලපන අපිට දකින්න බලන්න ඇහෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පිටති මේ පරමාර්ථ ධර්මයෙන් නිගණීමේ පරම පරමාර්ථය තමයි අන්න ඒ වගේ විචූරණ වැඩවලින් බුදුදහම ඈත් කරගෙන. හරිද? විචූරණ වැඩ මොනවද? විචූරණ වැඩ මොනවද මේ විචූරණ වැඩ? නොයෙකුත් දේවල්. හරි, මම පහුගිය දවසක දෙකපු සිදුවීමක් තමයි විශේෂයෙන්ම ඔය මේ එවිලා තියෙන දුර්භීක්ෂ සමයත් එක්ක ස්වාමීන් වහන්සේලා යයි කියාගත්තු සමහර චීවර වේශධාරීන්. මේ ස්වාමීන් වහන්සේලාම කියලා කියන්න බෑ. තමන්ගේ සීමාව ඉක්මවාගෙන, කියන්නේ භික්ෂුත්වය රැකෙන්න ඕනි සීමාව ඉක්මවාගෙන කටයුතු කරන ස්වභාවය. ඉතින් තමන් භික්ෂුවක් විදියට අපි මුලින්මනේ අපි කවුරුත් මේ ශාසනය රැකින්න එපයි. දැන් පිටකන්නේ අපි ගිහි කාලේ කවදාවත් අහලා තිබ්බේ නෑ පාත්‍රයක දානි වළඳන ස්වාමීන් වහන්සේ නමක්, ගල් ගුහාවක භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන, මලකඳන් ළඟ තියාගෙන භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ළඟ සෝසානිකංගේ සමාදන් වෙලා සොහොනෙහි බවුන් වඩන හාමුදුරුවරු ගැන අපි අහලා තිබ්බේ. අදත් ඔය කොළඹ පැත්තට ගිහිල්ලා මම හොඳටම දන්නවා, අහලා බැලුවොත් එහෙම බොහෝ අයට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේලා ගැන ඇඳිලා තියෙන චිත්‍රය ඊටාම වැරදි සහගත චිත්‍රයක්. හැබැයි කුමක් හෝ පෙර පිනකට ජීවිතයේ ආයුෂ ගෙවිලා යනකොටම පින්වත්නි මෙවැනි ගුණපිළිවෙත් පුරන උතුමන් වහන්සේලා ශාසනය තාම වැඩ ඉන්නවා කියලා දැකපු නිසා, දැනිච්ච නිසා අර ගිහි ජීවිතය අතහැරලා දාලා පැවිදි බිමට ඇවිල්ලා පැවිදි පිළිවෙත් පුරුව විනා අද භික්ෂු සමහරක් වෙලාවට එළියට පෙන්වන ස්වරූපයේ පින්වත්නි එදා මේ ලෝකේ අපි දැක්කනම් අපි කවදාවත් මේ පැවිදි බිමට එන්නේ නැහැ. නිසා ඇත්තටම මේ කතාව එක්තරා විදියකට සංවේගයකින් කතා කරන්නේ. ඒකට හේතුව තමයි අද වෙනකොට ශාසනයේ මේ පරමාර්ථ ධර්ම අතහැරලා පින්වත්නි වෙන වෙන පැතිකඩකට මේ ශාසනය අරගෙන යමින් තියෙනවා. ඒ නිසා මේ සිත්නෙත් අසපු වහන ශ්‍රාවකයෝ හරි වාසනාවන්තයි. අපි මේ කෙලින්ම කියන්නේ ඍජුවම එක එල්ලේම භාග්‍යතුන් වහන්සේගේ පරමාර්ථ ධර්ම පිළිබඳව සාකච්ඡා කරගෙන යන ගමන මට බොහෝ දෙනෙක් කතා කරලා කිව්වේ අපේ ස්වාමීන් වහන්සේ අභිධර්මය කියන එක ජීවිතයට කොච්චර ගැළපෙනවද, කොච්චර අපේ ජීවිතය ගැනද කතා කරලා තියෙන්නේ කියන එක මේ දේශනා කිහිපය ඔස්සේම තේරුම් ගත්තා. පින්වත්නි මේ තාම අභිධර්මයේ කතා කළේවත් නැහැ අපි. තාම මේ චෛතසික කීපයක් ගැන විස්තර විග්‍රහ කරනවා විතරයි. අභිධර්මයේ කොච්චර තියෙනවද තව කතා නේද? එනිසා මේ පරමාර්ථ ධර්මය නිස්පර්ශ කරන්න ලැබීම පින්වත්නි ඔබ ලබපු විශාල භාග්‍යයක්. හැබැයි මෙහෙකොත් තියෙනවා. මේ ධර්ම දේශනාව පටන් ගන්න කලින් මේක මං කියන්න ඕනේ. සමහරක් මේ වගේ ධර්ම විකෘති යනකොට, සමහර මේ වගේ ධර්මයට පරිබාහිර කාරණා එනකොට පින්වත්නි අපි මේ පරිබාහිර කාරණා සමාජයට පෙන්වලා දීම සිද්ධ කරනවා. එතකොට සමහරක් විට ශ්‍රාවකයෝ කියන්නේ ශ්‍රාවකයෝ මේක වරදවා ගන්නවා. අනේ හාමුදුරුවෝ ඕවා කතා කරන්න ඕනේ. මේ බණ ටික කියාගෙන යන්න. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මේ බණ ටික මිනිස්සුන්ගේ ඔළුවට යන්න නම් ඊට අනුරූපී ශාසන ප්‍රතිපදාවක් තිබිය යුතුමයි. හාමුදුරුවෝ දරුවෝ බඩේ බැඳගෙන, හාමුදුරුවෝ පිටේ අර තේ දළු නෙලන බකට් බැඳගෙන තේ දළු නෙලන ගමන් මිනිස්සුන්ට නිවන් යන්න බණ කියලා වැඩක් නැහැ. මිනිස්සු එතකොට ඒක පිළිගන්නේ. අපි ඉදිරියේ කතා කරනකොට විචිකිච්ඡාව කියලා චෛතසිකයක් ගැන කතා කරනවා. එතකොට ඔබට තේරෙයි මේ විචිකිච්ඡාව සංප්‍රයුක්තයි නම් එයාට පින්වත්නි නිවන ආවරණයි. එයාට නීවරණ ධර්මයක්. එතකොට ඒ නිසාම සිත් තීන මිද්‍යාදී චෛතසික ධර්මයන් වලට බැහැ ගන්නවා. ඒ නිසා මේ ශාසනයේ සමහර ශෝධනය කළ යුතු තැන් පිළිබඳව අපි කතා කරනකොට ඔය පින්වතුල්ල කෙලින්ම මේ අපිව මනින්න හදන්න එපා. ඒ කියන්නේ මෙන්නත් අපිට කමකුත් නෑ. මං කියන්නේ නෑ ස්වාමීන් වහන්සේලා ඒවා කතා කළ යුතු නැතය, මේවාම කතා කළ යුතුය කියලා. සම්පින්වත්නි අපි මේක ගැන කතා කරන්නේ නැත්තම්, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි හතර ජාතිය මේක ගැන කතා කරන්නේ නැත්තම් කවුද මේ ශාසනය රකින්නේ? මේ සියලු මිත්‍යා දෘෂ්ටිකයන්ට සාදු කීමුද? නැත්තම් මේ නිවැරදි ධර්ම ඉගෙනගෙන වේගයෙන් දැන් කොරෝනා පැතිරෙනවා වගේ වේගයෙන්, හරිද? දැන් කොරෝනා ඉතාම වේගයෙන් පැතිරෙනවනේ. ඒ වගේ වේගෙන් ඊටත් වඩා වේගෙන් මේ නිවැරදි ධර්මයේ සමාජගත කිරීමමයි කළ යුතු. පින්වත්නි මේ ධර්මතාවයන් ඔබට කියලා දෙන්නේ ඔබ මේවා දැනගන්න, ඔබ මේ වගේ යෙදෙන්න, තව තවත් මේ නිවැරදි ධර්මයේ සමාජගත කරන්න. මේ ප්‍රාර්ථනාව තියාගෙනමයි මේ ධර්ම කාරණා ඔබට කියලා දෙන්නේ. නිසා ඒවත් මතක තියාගෙනම අපි අද දවසේ අපේ ධර්ම කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න කාලය වෙන් කරගමු. පින්වත්නි ඔබ දන්නවා අපි අකුසල චෛතසික පිළිබඳව සාකච්ඡා කරගෙන ආවා. අපිට ඉතුරු වෙලා තියෙනවා තවත් චෛතසික කිහිපයක් කතා කරන්න. අපි පහුගිය දවසක අවසානයේ කතා කරපු චෛතසිකය තමයි මච්චරිය. නේද? මසුරුකම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔය පින්තුල්ලට මතකයි නම් ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය කියලා මේ මච්චරිය පස්වදෑරුම් ආකාරයකට දේශනා කළා.
මච්චරේ මූලික ස්වරූපයන් අපි ධර්ම දේශනාවේදී සිහිපත් කරලා තියෙනවා. අද අපිට කතා කරන්න තියෙන පිංගන්නේ කුක්කුච්චය පිළිබඳව. කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා. තව 4යි අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. මේ කතා කරගෙන ඉන්නේ අකුසල චෛතසික පිළිබඳව. කුක්කුච්චය කියලා කියන්නේ මොකක්ද? පිංගදී මේ කුක්කුච්චයට තියෙන හරිය ලස්සන පාලි වචනයක්. මේක පාලි විග්‍රහ කරන අටුවාවල කරීයතේ යන්තං කතං කුච්චිතං කතං කුකතං කුකතස්ස භාවෝ කුකතස්ස භාවෝ කුක්කුච්චං කියලා සිහිපත් කරලා තියෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන. කරීයතේ යන්තං කතං කුච්චිතං කතං කුකතං කුකතස්ස භාවෝ කුකතස්ස භාවෝ කුක්කුච්චං. මේ පිංගත්නි මේ ගාථාවේ තේරුම තමයි යම් කෙනෙක් තමන් කරපු නරක වැඩ ගැන යම් කිසි පසුතැවීමක් ඇති කර ගන්නවා නම්, තේරුණාද? යම් කිසි පසුතැවීමක් තමන් කරපු නරක වැඩ පිළිබඳව ඇති කර ගන්නවා නම්, ඒ විතරක් නෙමෙයි තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ දේවල් පිළිබඳව. කියන්නේ කරන ලද දුසිරිත් සහ කරන්නට නොහැකි වෙච්ච සුසිරිත් හොඳ දේවල් පිළිබඳව යම් කෙනෙක්ට දෝමනස්ස සහගත චිත්තුප්පාදයක්, දෝමනස්ස සහගත සිතක් හට ගන්නවද, ඒ සිත් ස්වභාවය, කියන්නේ ඒ සිතට ඒ ස්වභාවය ඇති කරලා දෙන්නේ මෙන්න මේ කුක්කුච්චය කියන චෛතසිකයෙන්. අන්න ඒකට කියනවා කුක්කුච්චය කියලා. තේරුණාද මම මේ කියන එක? මේ බලන්න පිංගන්. මේ කුක්කුච්චය කියලා කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් ජීවිතේ ජීවත් වෙනකොට පසුතැවීම කියන කෙනවනේ. ඒ පසුතැවීම එන්න පුළුවන් ක්‍රම කීපයක්. එකක් තමයි යම් කෙනෙක්ට දැන් දානයක් දෙන්න අවස්ථාවක් ඇවිල්ලා ඒ දානිය දෙන්න බැරි වෙනවා. පස්සේ කාලෙක යාට හිතෙන්න පුළුවන් දෙයියනේ මම මේ වගේ දානයක් දෙන්න ඇවිල්ලා මම ඒක දුන්නේ නෑනේ, අනේ අපරාධි, ඒ උතුමන් වහන්සේ නමක්නේ මට මේක මග හැරුණානේ කියලා පස්සේ කාලෙක පසුතැවෙනවා. අන්න බලන්න. නොකරපු සුසිරිත් හොඳ දේවල් පිළිබඳව පසුතැවීමක් ඇති වෙනවා. ඊළඟට කරපු නරක වැඩ, Taman ජීවිතයේ අතීතේ කරපු නරක වැඩ මතක් වෙවි මම මෙන්න මේ වර්ධ කළාය, මෙන්න මෙහෙම මෙයාට නිඳා කළාය, මෙයාට චෝදනා කළාය කියලා පස්සේ කාලෙක Tamanට පසුතැවීමක් එනවා නම් අන්නේ පසුතැවීමට කියනවා කුක්කුච්ච භාවය. මේක පිංගන්නේ ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන පිළිබඳව අපි කතා කරමු. එතකොට ඔය පිංගතුලට මේක ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. මේ කුක්කුච්චේ ලක්ෂණය තමයි පිංගත්ටි පච්චානුතාප ලක්ෂණ. ඒ කියන්නේ නැවත නැවත තැවීම, පසුතැවීම. පච්චානුතාප කියන්නේ ඒකනේ. නැවත තැවීම තමයි මේකේ ලක්ෂණය. තේරුණාද? පසුතැවෙනවා නිතරම, අපේ මෙහෙම වුණානේ, මේක කරන්න බැරි වුණානේ කිය පසුතැවීම, තැවීමට තමයි කියන්නේ මේකේ ලක්ෂණය කියලා. මේකේ කෘත්‍ය තමයි නැත්නම් රසය. ලක්ෂණ, රස කියන්නේ පිංගන්නේ කෘත්‍ය. මේ චෛතසිකේ කෘත්‍ය කරන වැඩේ. ඒක තමයි රසය කියලා කියන්නේ. රසය තමයි කතානුසෝචන රසං. ඒ කියන්නේ කත අකත. කත කියන්නේ කරන ලද දුස්චරිත. අකත කියන්නේ නොකරන ලද සුචරිත පිළිබඳව මොකද වෙන්නේ? සෝචන රසං. ඒවා පිළිබඳව නැවත තැවීම තමයි. පසුතැවීම තමයි මේකේ ලක්ෂණය. මේකේ කෘත්‍ය තමයි කරපු නොකරපු හොඳ නරක දේවල් පිළිබඳව නැවත තැවීම, තවන ස්වභාවය තමයි මේකේ කෘත්‍ය. කතානුසෝචන රසං කිව්වේ ඒකයි. තේරුණානේ? හරි. ඔක තමයි රසය. පච්චපට්ඨානිය තමයි නැත්තම් මේකේ තියෙන වැටහෙන කාරණාව තමයි විප්පටිසාර පච්චපට්ඨාන. විපිලිසර බව. කියන්නේ පිංගදී මේක අපිට තේරෙන්නේ නිකන් අපි ඒකේ නිකන් විපිලිසරයි, අපි ඒකේ මොනවද උනේ කියලා හිතා ගන්න බෑ. හරිද? මේක අපි ඉදිරියට යනකොට තේරෙයි. විපිලිසර භාවය තමයි මේකේ වැටහීම් කාරණා බවට පත්. ආසන්න කාරණාව. පදට්ඨානිය මොකද්ද? කත පදට්ඨාන. කරපු නරක වැඩ, නොකරපු හොඳ වැඩ තමයි මේ චෛතසිකයේ පිංගත්නි ආසන්න කරුණ, නැත්තම් මේ වගේ ඇතිවීම ස්වභාවයට ආසන්න කාරණා බවට පත් වෙන්නේ. කරපු නරක වැඩත් නොකරපු හොඳ වැඩත් කියන මේ දෙක. තේරුණාද මම මේ කියන්නේ? ඔන්නව තමයි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියන හතර. පච්චානුතාප ලක්ෂණ, කතානුසෝචන රස, විප්පටිසාර පච්චුපට්ඨාන, කත පදට්ඨාන. මේ හතර තමයි ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන කියලා කියන්නේ. පිටින් මේ කුකත කියලා කියන්නේ දැන් අර කිව්වනේ කුකතස්ස භාවෝ කුක්කුච්චං කියලා. කුකත කියලා කියන්නේ පින්වත්නි මේ අපි මේ ජීවිතයේ කරපු නරක වැඩ සහ නොකරපු හොඳ වැඩ පිළිබඳව පිළිකුලක්. කියන්නේ පිළිකුල් කරනු ලැබීම. අපිට ඒවා පිළිකුලෙන් දැනෙන්න ගන්නවා. අන්නේ ස්වභාවයට කියනවා කුකත කියලා. එතකොට පින්වත්නි මේක දැන් මෙහෙමනේ ඇති වෙන්නේ. දැන් ওই පින්වතුන්ලට ජීවිතේ ඕන තරම් තමන්ගේ සෙල්පද ඉක්මවන්න අවස්ථාව ලැබිලා ඇති. ඒ ලැබුණට පස්සේ පින්වත්නි සමහරක් වෙලාවට අපි හිතන්නේවත් නැතුව ಗುಣ දන්න උතුමන්ට පවා ආක්‍රෝෂ පරිභව කරන තැන් තියෙනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපි පසු කාලීනව ඒක ගැන කල්පනා කරනකොට පින්වත්නි ඒක හරි. දැන් අර මට පහුගිය දවසක වුණා හරි ලස්සන සිද්ධියක්.
පහුගිය දවසක ඔය එක්තරා වෙනත් ආගමික කෙනෙක් මේ බුදුදහම සහ සින්දුවට ගලප තනින් තැන කියාගෙන යනකොට මම ඒකට විරුද්ධව කතා කළා. එතකොට පින්වත්නි බොහෝ දෙනෙක් මට මේ බෑන් එක තමයි කළේ. ඉතින් මේ ඒවා ගැන කාරණා කියනකොට අපේ මිනිස්සු කරන්නේ මොකද්ද? අනේ සාදු කියන්නේ බයිනවා අම්මටත් බයිනවා තාත්තටත් බයිනවා හදපු අයටත් බයිනවා ගුරුවරුන්ටත් බයිනවා. ඉතින් එහෙම බැනපු කෙනෙක් ඊට පස්සේ මගේ ධර්මදේශනාවක් අහලා ආයි මට කතා කළා. කතා කළකෝ ස්වාමීන් වහන්සේ අනේ මට සමා වෙන්න මේ අපි ඔබ වහන්සේ ගැන දන්නේ නැතුවයි මෙහෙම කතා කරේ. දැන් තේරෙනවා ඔබ වහන්සේ කියපු කතාව ඇත්ත කියලා. ඔබ වහන්සේ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. අනේ අපිට සමා වෙන්න. අන්න බලන්නකෝ පස්සේ විපිලිසරභාවය ඇති වෙන විදිය. ඒ නිසා පින්වත්නි මං හැමදේම කියන කතාවක් මේ මනුස්ස ජීවිතේට chance නැහැ. කියන්නේ මේකට පින්වත්නි chance ලැබෙන්නේ. එකපාරයි ලැබෙන්නේ බොහෝ දෙනෙක්. මගේ ජීවිතේ පිනොයෙකුත් තැන්වල ජීවත් වෙලා තියෙනවා. ගිහි ජීවිතවල, වැඩ කරපු ජීවිතවල, පැවිදි ජීවිතවල නොයෙකුත් ආරණ්‍යවල පන්සල් ඇසුරු කරගෙන තැන්වල ගල්ලෙන්වල පව. හැබැයි මේ වගේ අපි දැකපු සිද්ධියක් තමයි මේ කෙනෙකුට පින්වත්නි chance දෙකක් නැති බව ජීවිතේ. කියන්නේ අපි හිතමුකෝ යන ගමන් අපි හැප්පුණා. එකපාරයිනේ. ආයි අතපය කැඩුනට පස්සේ පින්වත්නි ආයි chance නැහැ ජීවිතේට. ඒ නිසා මගේ පින්වතුන්ලා හැමතිස්සෙම මතක තියාගන්න මොකක් හරි දුස්චරිතයක් කරනකොට එකයි කිව්වේ පච්චවෙක්විත්වා රාහුල කායේන කම්මං කාතබ්බන්. නිකන් නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. පස්සේ පින්වත්නි තමන්ගේ ආත්මීය වශයෙන් තමන්ට නිග්‍රහ තමන්ගේ චෝදනාව තමන්ගේ හිත තුළින් එනකොට ඒකට උත්තර දෙන්න උසාවියට පොලිසියට කාටවත් බෑ. තමන්ගේ ජීවිතේ ඇති කරගත්ත අකුසල ධර්මයන් වලට පින්වත්නි විපිලිසර බව ඇතිවීම කියන එක සිද්ධ වෙනවාමයි. ඒ නිසා ඒව මතක තියාගෙන මේ කිසිම දුෂ්චරිතයක් කරනකොට පින්වත්නි පරිස්සම් වෙන්න. ඊළඟට සමහර කරන්න ඕනි දේවල් සුචරිතකම් කරන්න දෙන අවස්ථා තියෙනවා. ඒවා පින්වත්නි අපි මග හරිනවා. දානයක් දෙන්න ලැබෙන අවස්ථා. හාමුදුරුවෝ කෙනෙක්ට වඳින්න අවස්ථාවක්. දැන් සමහරු බණ අහන්න. මම හොඳට දැකලා තියෙන දෙයක් අපි ওই බණ කියන්න ගියාම පාරේ ඉඳන් තමයි බොහෝ අය ඉන්නේ. සමහරු දන්නේ නැති අය. ඉතින් බණ ඉවර වෙනකොට ටක් ගාලා ළඟට ඇවිල්ලා කොහොම හරි මූණ බලා ගන්න හදනවා. කවුද මේ බණ කිව්වේ මොනවද කිව්වේ කොහොමද කිව්වේ කියලා. අන්න බලන්නකෝ. ඒ නිසා සුචරිතවලට පසුතැවෙන්න එපා. අනේ හාමුදුරුවනේ දන්නවනම් අපි ඉස්සරහටම වෙලා බණ අහනවා. පස්සේ ඉතින් පසුතැවිලා වැඩක් නැහැ. ඒකයි. සුචරිතවලට පස්ස ගහන්න එපා. ඒක තමයි මට මේක කියන්න ඕනි කාරණාව. තේරුණා නේද? ඒක තමයි මේ කියන්නේ පින්වත්නි. එන්නේ ඒ විපිලිසර ස්වභාවයට තමයි කුක්කුච්චය කියලා කියන්නේ. හැබැයි පින්වත්නි මෙතනදී තව අපි කාරණාවක් දැනගන්න ඕනි හේකුත් තියෙනවා. දැන් අපි හිතමුකෝ කෙනෙක්ට මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මොකද්ද වෙන්නේ? දැන් ඔන්න සර්පයෙක් දකින්න. සර්පයෙක් දැකලා අපි සර්පයව මරන්නේ නැතුව නිදහස් කරලා යවනවා. නිදහස් කරලා යවුවට පස්සේ කාලෙකදී මේ සර්පය අපේ දරුවෙක්ව හරි ඒ කියන්නේ අපි හිතමුකෝ පොඩි කාලේ මේ සර්පයව නිදහසේ යවුවා. ලොකු වෙලා අපිවම හරි අපේ දරුවෙක්ව හරි හපනවා. දැන් ওই පිංගුතුලට මොකද්ද එන්නේ? දැන් ওই පිංගුතුලට එනවා අපේ මම විසල්ලා සුචරිතයක් කරා තමයි. හැබැයි කරපු සුචරිතය වර්ධවාගෙන කළාය. දැනුත් එනවනේ පොඩි පසුතැවිල්ලක්. මම අපරාධේ එදා ඒ ණයාව බේරලා යව්වේ. මම මේ සර්පයාව බේරලා යව්වේ අපරාධේ කියලා එකක් එනවා. අන්නේ ඒක කුක්කුච්චයද? පින්වත්නි යම් කිසි ගණ්ටි පදවල, ඒ කියන්නේ ගණ්ටි පද ලියපු ටීකාවල මේ කාරණාව මේ විදිහට සඳහන් කරලා තියෙන තැනුත් තියෙනවා. හැබැයි ඒ වගේම සමහරක් තැන් වලදී සමහර ආචාර්ය මතවලදී මේක සිහිපත් කරලා තියෙනවා. ඒ තමන් නොකලා වූ දුෂ්චරිතය. දැන් ඒක දුෂ්චරිතයක්නේ අපි ඒක කළේ නෑනේ. ඒ නොකලා වූ දුෂ්චරිතය අරමුණු කරගෙන පසුතැවීමට කුක්කුච්චය කියන්න බෑ කියලා. ඒකට කියලා තියෙන්නේ ඒක මිත්‍යා වායාමයක් කියලා. ඉතින් මේ වගේ අර්ථ විග්‍රහ කරන තැන්වල සමහරක් මේ වගේ මතවාද තියෙන තැනුත් තියෙනවා පින්වත්නි. නැතුව නෙමෙයි. අපි මේවා දැනගෙන ඉතින් අපිට තේරෙනවනේ නේ. දැන් ඇත්තටම සර්පෙක් කෑවට පස්සේ බොහෝ දෙනෙක්ට ඕම මෙහෙම පසුතැවීමක් එනවට වඩා ඒ වැරදි තැන උපදින එකක්. ඒක අස්ථානීය උපදින එක. ඒකට මිච්ඡා වායාමයක් කිව්වේ. හැබැයි කෙනෙක්ට Tamante සර්පයා කාපු නිසා අනාගතේ වෙන්න පුළුවන් දේවල් මෙන්න මේ වගේ කරදරයක් මට අනාගතේ වෙයිදෝ කියලා හිතුනොත් වගේ අන්න ඒක ශෝක කිරීමක් බවට පත් වෙනවා. ඒකත් කුක්කුච්චය කියන චෛතසිකයේ ගාන්ට යන්නේ නැහැ කියලයි සේපත් කරලා තියෙන්නේ. එතකොට පින්වත්නි මම කියන එක මං හිතන්නේ ඔය පින්වත්තුලාට තේරෙන්න බෑති. මම මේ කිව්වේ අපි කවදාරි දවසක හොඳ වැඩක් කරලා පස්සේ ඒ හොඳ වැඩේටම පසුතැවීමක් ඇති වුණොත් ඒක පින්වත්නි මිච්ඡා වායාමයක් මිසක් කුක්කුච්චයක් ගන්නට යන්නේ නැහැ කියන එක සේපත් කරලා තියෙනවා. හැබැයි මෙහෙමයි. දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් සුචරිතයක් හෝ දුෂ්චරිතයක් කරනවා. කරලා දැන් කරපු එක දුෂ්චරිතයක් කියලාම හිතෙනවා.
දැන් කාට හරි සල්ලි දෙනවා. සල්ලි දෙන එක පින්වත්නි දැන් යාචක මහත්තයෙක්ට අපි යාචකයෙක්ට සල්ලි දුන්නොත් ඒක පිනක්නේ. අපි පස්සේ කාලෙක හිතනවා දෙයියනේ අපරාධි මන් දුන්නේ මෙයා මේක නිසා විනාශ වුණා මෙහෙමයි කියලා. දැන් ඒ පසුතැවීම සුචරිතයේද දුෂ්චරිතයේද කියලා වැඩක් නේ. ඔය පින්වතුන්ලගේ ඥානීය මට්ටමට නෙමේක වෙන්නේ. අන්න ඒ පසුතැවීම පින්වත්නි කුක්කුච්චයයි. කියන්නේ ඔබ කලේ සුචරිතයක්ද දුෂ්චරිතයක්ද කියන එක නෙමෙයි. ඒ පිළිබඳව ඔබට එන තැවීමයි කුක්කුච්චය කියලා කියන්නේ. දැන් ඒ වගේම තමයි දැන් දුෂ්චරිතයකුයි සුචරිතයකුයි තියෙනවා. හරිද? දැන් මේ දුෂ්චරිතය හරි සුචරිතය හරි අපි කරන්නේ නේ. අපි හිතමුකෝ දුෂ්චරිතයක් කරන්නේ නේ. කරන්නේ නැතුව අනාගතයේදී අපිට හිතනවා අපේ මම මේ වගේ හොඳ වැඩක් කළේ නෑනේ අප්පා මම මේක අතෑරියානේ කියලා හිතෙනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඒ පසුතැවීමත් කුක්කුච්ච ගන්නට යනවා කියලා සිහිපත් කරලා තියෙනවා. කියන්නේ මෙතනදී විශේෂයෙන්ම තමන් කරපු නොකරපු දේවල් පිළිබඳව තැවීම. ඒක තමයි කරපු නරක වැඩත් නොකරපු හොඳ වැඩත් පිළිබඳව තමන් තුළ ඇතිවෙන තැවීම තමයි මේ කුක්කුච්චය කියලා සරලවම කිව්වොත් කියන්නේ. හරිද? අපි තව ටිකක් මේක විග්‍රහ කරගමුකෝ. එතකොට ඔය පිංගුතුල්ලට තවත් මේක තේරෙයි. මොකද මේ කුක්කුච්චේ කොටස් දෙකක් තියෙනවා. මොකක්ද? යාතාව කුක්කුච්ච අයාතාව කුක්කුච්ච කියලා. මොනවද? යාතාව කුක්කුච්ච අයාතාව කුක්කුච්ච. ඒ කියන්නේ යාතාව කියන්නේ නිසි තැන හටගන්න පසුතැවීම. අර ඉස්සෙල්ලා කියපු කාරණාව තමයි මේ විග්‍රහ කරලා දෙන්නේ. නිසා ඒක තේරුම් නැත්තම් මේක අහගෙන ඉන්න. අයාතාව කුක්කුච්ච කියන්නේ අස්ථානීය හටගන්න පසුතැවීම. කොහොමද? හරියට මේ වගේ. දැන් ඔන්න කලින් කෙනෙක් අයහපත් කර්මයක් යහපත් කියලා හිතලා කරනවා. හරිද? දැන් මොකක් හරි වැරදි වැඩක් හොඳයි කියලා සර්පෙක් මරුවා කියලා හිතන්නකෝ. අපි ඒක හොඳ වැඩක් කියලා හිතාගෙන කරනවා. පස්සේ කාලෙදී යාට එනවා පසුතැවීමක්. අනේ දෙයියනේ මං අයහපත් කර්මයක් කළානේ. මං අහවල් දවසේ සතෙක් මරුවානේ. අන්න ඒක හරි තැන ඇති වෙන කුක්කුච්චයක්. අකුසලයක් තමයි. නමුත් ඒක හටගත යුතු තැනක. අන්න ඒකට කියනවා යාතාව කුක්කුච්චය කියලා. අයාතාව කුක්කුච්චය කියලා කියන්නේ දැන් ඔබට තේරෙනවනේ ඕක අනිත් පැත්ත. මොකක් හරි හොඳ වැඩක් කරලා ඒ කරන කාලෙට ඒක හොඳ වැඩක් කියලා හිතිලා පස්සේ කාලෙක හිතනවා අපේ මං අපරාධය අරක කළේ කියලා. අන්න ඒ හටගන්න නැවත හටගන්න තැවිලි ගතියට කියනවා අයාතාව කුක්කුච්චය කියලා. තේරුණා නේද මං කියන එක? මං හිතන්නේ දැන් ඔබට තේරෙනවා ඇති කලින් කියපු ස්වභාවය මොකක්ද කියන කාරණාව පිළිබඳව. එනිසාම මෙන්න මේ වගේ කාරණා නිසාම පින්වත්නි මේ කුක්කුච්චය කියන චෛතසිකයට කියනවා තව නමක්. මොකද්ද? මනෝ විලේකය කියලා. මොකද්ද? මනෝ විලේක. මනෝ විලෝක කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි අර රත්තරන් භාජනයක යකඩ කටුවකින් ඉරක් අඳිනවා. මොකද කරන්නේ? රත්තරන් භාජනයක යකඩ කටුවකින් ඉරක් අඳිනවා වගේ සිත කියන ස්වභාවයේ ඉරි අඳින ස්වභාවයක්. මනෝ විලේක කියන්නේ ඒකයි. අර රත්තරන් භාජනේ හොඳට තියෙන හිතේ යකඩයකින් ඉරක් ඇඳ වගේ ඉරි අඳින ස්වභාවයට කියනවා තස්මා මනෝ විලේකෝති වුත්තං. අනේ නිසා එකට කියනවා මනෝ විලේකය කියලා. එතකොට තව එකක් තියෙනවා. දැන් කෙනෙක්ට එන්න පුළුවන් මෙන්න මෙහෙම පසුතැවීමක්. දැන් සමහර දේවල් කැපද අකපැද කියලා. දැන් එහෙම කියන අපි එකට කියන්නේ විනය කුක්කුච්චය කියලා. මොකද්ද? විනය කුක්කුච්චය. අත්තසාලිනී ටීකාවේ ඔක් ගැන සිහිපත් කරලා තිනවා. කප්පති නකප්පති පවත්ත චිත්තෝපාදෝ විනය කුක්කුච්චං. විනය කුක්කුච්චය කියලා කියන්නේ මේක කැපද අකපැද කියලා විමර්ශනාකාරයක් අපි තුල එනවනේ පිරික්සනාකාරයක්. අන්නේ පිරික්සන ස්වභාවයට කියනවා විනය කුක්කුච්චය කියලා. ඒ විනය කුක්කුච්චය පින්වත්නි කුසල ක්‍රියා චිත්තෝපාදයක්. ඒක අකුසල චිත්තෝපාදයක් නෙමෙයි. ඒක අකුසල ස්වභාවයක් නෙමෙයි. ඒ විමර්ශනාකාරයෙන් එන්නේ කුසල ස්වභාවයක්මයි. හැබැයි ඔතනදී වංචක ධර්මයකට යට වෙන්නත් පුළුවන්. තේරෙනවද මම මේ කියන එක? මෙතනදී වංචක ධර්මයකට යට වෙන්නත් පුළුවන්. පින්වත්නි මේ වංචක ධර්ම පිළිබඳවත් මම කියන්නම්. විනය කුක්කුච්චය කියන එක කුසල ක්‍රියා චිත්තෝපාදයක් වුණත්, කියන්නේ ඒක කුසලයේ පැත්තට නැඹුරු වුණත් දන්නේම නැතුව අකුසලයේ බවට පත් වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒව පිළිබඳව අපි දැනුවත් වීම පින්වත්නි හරීම වටිනවා. මොකද මේ ඕවා ගැන අද ගොඩ ගිහි පිංගුතුල්ලා දන්නේ නැති නිසා තමන් නිවැරදි දේවල් කරනවා යයි සිතා මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම වැරදි දේවල් වලට යොමු වෙලා වැරදිලා ඉන්නවා. මේක එන එක්තරා නරක විදිහක් තමයි පින්වත්නි මේ කරුණාවේශයෙන්. කියන්නේ දැන් අපි හිතමුකෝ අනුකම්පාවේශයෙන් එනවා. දැන් අපි හිතමුකෝ දැන් ওই පිංගුතුල්ලගේ පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා ගොඩක් උදව් කරනවනේ. හෝ සහෝදර සහෝදරයෝ ගුරුවරු. හරිද? එහෙම උදව් කරපු කෙනෙක්ට ප්‍රතිඋපකාර දක්වන්නට බැරි වුණා නම්, කාට හරි ආපහු යාට කළගුණ දක්වන්න බැරි වුණා නම්, එයාලට හිතෙන්න පුළුවන් මෙන්න මෙහෙම. අනේ අපිට මෙච්චර උදව් කළ උපකාර කළ
අහවලාට අපිට බැරි වුණානේ මේ මෙහෙම උපකාර කරන්න කියලා හිතෙන්න පුළුවන්. දැන් මේක බලන් ඉන්න සමාජය මොකද අපේ මේ කොච්චර මුල මතක තියෙන කෙනෙක්ද? අර එහෙම කියනවානේ මුල මතකද කියලා අහනවා. ඇත්තටම ඒ මුල මතක ස්වභාවයෙන් නැත්තම් ඒ කරුණාවෙන් අනුකම්පා වේශයෙන් වෙම පින්වත්නි වෙන මොකක්වත් නෙමෙයි. මොකද්ද? පසුතැවීමයි කල යුතු දේ නොකලා කියලා පස්සේ කාලෙකදී ආපු පසුතැවීමයි අර අනුකම්පා වේශයෙන් පින්වත්නි මිනිසුන්ට එන්නේ. හොඳට මතක තියාගන්න මුල මතක වීම නෙමෙයි. තේරුණාද මම මේ කියන්නේ? ඊට පස්සේ අනිත් පැත්තෙන් බලන්නකො අකුසල් කරපු අය. අපි හිතමුකෝ සත්තු මැරුවා කවුරු හරි. ලාභය පිණිස හරි මොකක් හරි පිණිස සත්තු මැරුවා. මරලා පස්සේ කාලෙකදී මොකද වෙන්නේ? අර මරපු සත්වයන් පිළිබඳව අනේ ඉතින් කොච්චර වුණත් මේ පවුනේ සත්තු මෙහෙමයි අපි ඔක්කොටම මෛත්‍රී කරන්න ඕනේ. ඉතින් මම දන්නේ නැතුවනේ ඕවා කළේ. එහෙමයි මෙහෙමයි කියලා අර පස්සේ කාලෙකදී අනුකම්පාවක් උපදිනවා. අන්නේ අනුකම්පාව පින්වත්නි දැන් සමහරව හිතනවා අනේ දැන් යා කරපු වරද ගැන පසුතැවෙනවා. ඒක හරිම හොඳයි. තමන්ගේ වරද දැකීමත් ලොකු නුවණක්. දැන් මේ වරද දැකීම නුවණක් තමයි. මම මේ කියන්නේ වරද දැකීම ගැන නෙමෙයි. කුක්කුච්චේ පිළිබඳ පසුතැවීම පිළිබඳව අර තමන්ට අනුකම්පා වේශයෙන් එන පශ්චත්තාපය මතක තියාගන්න. ඒ අනුකම්පා වීම පාපය අඩු වෙන්න හේතුවක් එහෙම නෙමෙයි. තේරෙනවද මම කියන්නේ? ඒ කියන්නේ කුක්කුච්චේ කියන එක පහළ වුණා කියලා තමන් කරපු පව් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඔය පිංගුතුල්ල මං හැමදේම කියන්නේ ජීවිතේ කාට හරි යම් තැනක වැරදුනා නම් ඒව ගැන අපි නොදන්න කාලයේ දේවල් උනේ දැන් දන්නවනම් දැන් ඔය පිංගුතුල්ල ආයති සංවරේ පිළිහිටලා නැත්තම් ආයිත් මම මෙතෙන් පටන් මේ වරද කරන්නේ නැහැ කියලා තමන්ගේ ජීවිතේ හදා ගන්නවා මිසක ඒවා ගැන පසුතැවි හිටියයි කියලා ඇති වැඩක් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද දන්නවද? ඒ අකුසල කර්මයේ තව තවත් බීජ වැටිලා අර බීජයකට වතුර වැටෙනවා වගේ පෝෂණය වෙලා තද බල විපාක ගෙනල්ලා දෙනවා. තේරුණා නේද මම මේ කියන එක? ඒ නිසා තමන් කරපු දේවල් නොකරපු දේවල් පිළිබඳව දැන් පසුතැවිලා වැඩක් නැහැ. ගිය දේවල් ගියා. අඬලා වැඩක් නැහැ. ඒ නාම රූප ධර්මතාවය අනිත්‍ය වෙලා ගිහිල්ලා. දැන් මේ ඉන්නේ අලුත්ම නාම රූප පරම්පරාවක් වුණාට මේවා පිරිසිදුයි. ඒකයි ආයති සංවරේ පිළිටන්නේ කිව්වේ. දැන් ඉඳන් හරියට ඉඳලා හරියට හිතලා නිවැරදි දේ කරන්න පුළුවන් නම් නේද? අර තාත්තා මරපු අජාසත්තරත් පුළුවන් වුණා තමන්ගේ අවීචි පැහෙන්න තියෙන කාලය අඩු කරගන්න. නේද? මිනිසුන් මරපු අඟුලිමාලටත් පුළුවන් වුණා නම් රහත් වෙන්න. ওই පිංගුතුල්ලටත් කරපු අකුසල් නොකරපු කුසල් පිළිබඳව තැවි ඉඳලා වැඩක් නැහැ. කරන්න තියෙන දේ කළ යුතු තැනදී කරන්න. ඒක තමයි කරුණාවේශයෙන් එන කුක්කුච්චය කියලා සිහිපත් කරලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි ස්වභාවය තමයි පින්නේ පුණ්‍යකාමතාවේශයෙන්. ඒ කියන්නේ පින් කරන්න කැමති ස්වභාවයෙන්. අන්නේ පින් කරන්න කැමති ස්වභාවයෙන්ුත් කුක්කුච්ච ගතියක් එනවා. කොහොමද එන්නේ? මේ බලන්න. දැන් ඔන්න කෙනෙක්ට දානයක් දෙන්න අවස්ථාවක් එනවා. හරිද? දානයක් දෙන්න අවස්ථාවක් එනකොට මෙයා පින්වත්නි ඒ අවස්ථාවේ ඒක මොකක් හරි කරලා මග හැර ගන්නවා. අර මච්චරි ස්වභාවයක් හරි මොකක් හරි ඇවිල්ලා. පස්සේ කාලෙකදී මෙයා කියනවා අපේ මං ඉතින් මෙහෙම ලොකු දානයක් දෙන්නනේ හිටියේ. නමුත් මට නිවාඩු ලැබුණේ නැහනේ. ඒ නිසා දෙන්න බැරි වුණානේ. නේද? දැන් අර සිල් සමාදන් වෙන්න යන අය තමයි ඔක වැඩිපුර කියන්නේ. අපි ඉතින් ගිය පොයිට සිල් සමාදන් වෙන්න හිටියේ අපේ හාමුදුරුවනේ. හැබැයි ඉතින් මේ ගෙවල් වල තියෙන කරදර කුඹුරු අතු පිටිවල වැඩ නිසා බැරි වුණා. දැන් මේ මොකද්ද? අපිට පින් කරන්න කැමැත්තක් තිබ්බා කියන එක නෙමෙයි. මේ පුණ්‍යකාමතාවේශයක් නෙමෙයි ආවේ. මේ ආවේ තමන් නොකරපු සුචරිතය පිළිබඳව පශ්චත්තාපයක්. අන්නේ පසුතැවීම පින්ගත්නි. ඒක තැවෙනවා. තමන්වම තවා ගන්න ස්වභාවයක්. ඒකට කියනවා කුක්කුච්චය කියලා. ඉතින් ඔය පිංගුතුලට තේරෙනවා ඇති අපි ජීවිතේ වැඩිපුරම ජීවත් වෙන්නේ මොන වවුඩද? ඔන්න ඕවා උඩනේ. ඕවා උඩ ජීවත් වෙන පිංගුතුල්ලා මේ අකුසලයේ උඩ ජීවත් වෙලා ඔය පිංගුතුලට දැන් තේරෙනවද මේ අපි මේවා කතා කරනකොට අපේ සාමාන්‍ය ජීවිතවල කොච්චර මේවා තියෙනවදනේ? අන්න ඒකනේ බොහෝ දෙනෙක් අපායට යනවා කියලා සිහිපත් කළේ. බොහොම සුළුතරයයි ආයිත් සුගතියකට එන්නේ. ඇයි? මේ වගේ තමයි ධර්ම වේශයෙන් දැන් ශික්ෂාකාමතා වේශයෙන් එනවා කුක්කුච්ච. කොහොමද එන්නේ? අර විශේෂයෙන්ම පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා කෙරෙහි තමයි මේක ගොඩක් එන්නේ. අර ශික්ෂාකාමීව ගොඩාක් සිකපද වලට සෙනෙහස පැවිද්ද. යම් තමන්ගේ අතින් හොඳට මතක තියෙන්න තමන්ගේ අතින් වෙච්ච යම් සීල්වල අඩුපාඩුකම්. කියන්නේ තමන්ගේ හිත දුර්වල නිසා, කෙලෙස් වලට වසඟ වීම නිසා, සමහරක් විට නොදැනීම නිසා, දන්නේ නැතිකම නිසාත් කරනවනේ. මේ සිකපද බිඳ ගන්නවා. බිඳගෙන සමහරක් විට අර මගේ සීලය අපිරිසිදුයිද දන්නේ නැහැ, සීලය බිඳිලා මට පාපයක් වුණාද දන්නේ නැහැ කියලා පසුතැවීමක් එනවා. අන්නේ තැවීමට කියනවා ශික්ෂාකාමතා. කියන්නේ ශික්ෂාපද වලට කැමති වේශයෙන් එන වංචක කුක්කුච්චය කියලා. දැන් තේරෙනවද ඔය පිංගුතුලට
මේවා කොයි තරම් ස්වරූප වලින් අපිව රවට්ටන්න පුළුවන්ද කියලා. අන්න ඒ නිසා අර මේ විනය කැමැති බව දැන් විනය කුක්කුච්චය කියන එක නිදහසට කරුණක් කරගෙන මේවට මේ අහුවෙන්න හොඳ නැහැ. විනය කුක්කුච්චය නිදහසට කාරණාවක් කරගෙන අහුවෙන්නේ නැතුව සත්‍යවාදීව විමර්ශනාකාරයෙන් පහළ වුණාට ඒ ස්වභාවය විනය කුක්කුච්චය මිසක් පින්වත්නි මේ කියන කුක්කුච්චය භාවයට යන්නේ නැහැ. ඉතින් මේක හොඳට මතක තියාගන්න. මේ කුක්කුච්චය කියන චෛතසිකය එකක් මේවා අනියත යෝගී චෛතසික. මේවා නියත යෝගීනේ. ඒ කියන්නේ පින්වත්නි දැන් මේවා යෙදෙන්නේ දැන් මේ කුක්කුච්චය කියන චෛතසිකයත් ඔය පින්වත්තුලට මතකයි නම් මං ගියේ සතියේ සියපත් කරා. දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන මේ චෛතසික හතරම මොකේද යෙදෙන්නේ? මේ හතරම යෙදෙන්නේ දේශමූලික සිත්වල. හැබැයි දැන් දෝස කියන එක පින්වත්නි දේශමූලික සිතේ අනිවාර්යෙන් තියෙනවා. නමුත් ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛතසික අනියත යෝගී. ඒ කියන්නේ ඒවට අනියත යෝගී කියලා කියන්නේ ඒව අනිවාර්යෙන්ම යෙදෙනවා කියලා එකක් නේ. දැන් කාට හරි ගහන අවස්ථාවක මච්චරිය යෙදෙනවා කියලා එකක් නැහැනේ. නේද? මසුරුකම නිසා ගහන වෙලාවක ඔන්න මසුරුකම යෙදිලා. හැබැයි මසුරුකම නැතිවත් ගහන වෙලාවල් තියෙනවා. අන්නේ මසුරුකම් ආදී නැතිව වගේ රණ්ඩු වෙන වෙලාවක මච්චරිය කියන චෛතසිකයේ අනියත යෝගී නිසා ඒව යෙදෙනවම කියලා එකක් නේ. ඒ වගේ මේ කුක්කුච්ච ආදී දේවල් පිඟන්නේ යෙදෙනවම කියලා එකක් නේ. මං කියන්නම් අනියත යෝගී චෛතසික කීපයක් තියෙනවා. අකුසල චෛතසිකවල ඔය අනියත යෝගී චෛතසික කියලා කියන්නේ පිඟන්නේ විශේෂයෙන්ම අපි කතා කරපු වගේ මානය. මානය කියන එක අනියත යෝගී චෛතසිකයක්. මතකද? ඔය පිඟතුලට මතකද? මානය කියන චෛතසිකයේ යෙදෙන්නේ සෙත් 4ක විතරයි. සාමාන්‍යයෙන් යෙදුණු. මොන වගේද? දිට්ඨිගත විප්පයුත්ත. දැන් අකුසල සිත් ගැන මන් තාම කියලා දුන්නේ නැහැ. මම අකුසල සිත් ගැන කියලා දෙද්දි ඔය පිඟතුලට මේක හොඳටම තේරෙනවා. හරිද? බය වෙන්නේ නැතුව ඒ නිසා අහන් ඉන්න ඕනි. දැන් ලෝභ මූලික සිත් 8ක් තියෙනවනේ මූලික වශයෙන්. මොනවද? සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංකාරික සිත. එහෙමයි. ඊළඟට සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, සසංකාරික සිත. ඊළඟට ආයි තියෙනවා සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික හිත කියලා. ඊට පස්සේ ඔය හතරම ආයිත් එනවා සෝමනස්ස භව විනුට උපේක්ෂා සහගත බව යෙදිලා. මං කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න මෙන්න මේ කියපු සිත් වලින් දිට්ඨිගත සම්පයුත්ත සිත් එක්ක නෙමෙයි. දිට්ඨිගත විප්පයුත්ත සෝමනස්ස සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික හිතයි, සසංකාරික හිතයි, උපේක්ෂා සහගත, දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිතයි, සසංකාරික සිතයි කියන සිත් හතරත් එක්ක මානිය කියන චෛතසිකය යෙදෙනවා. හැබැයි අනියත යෝගී. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා එකක් නේ. මම මේවා කියලා දෙන්නම් ආපහු. හරි? ඊළඟට මානියට පස්සේ අපි කතා කරපු ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික තුනම. කියන්නේ ඉස්සා, මච්චරිය, කුක්කුච්ච කියන චෛතසික තුනත් ඉදිරියේදී අපි කතා කරන තීනය මිද්දය. තීනය මිද්දය කියන චෛතසික දෙකත්. එතකොට ඔක්කොම කීයද? මාන, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද. මෙන්න මේ අකුසල චෛතසික අනියත යෝගී චෛතසික. මේවා පින්වත්නි සමහරක් විටක යෙදෙනවා, සමහරක් විටක යෙදෙන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා මේ ස්වභාවයන් දැනගෙන මේවාට මුහුණ දීම අපි විසින් කළ යුතුමයි. මේවා දැනගෙන නැතුව අපි කොහොමද මේ වගේ මිදෙන්නේවත් නේ? ඒක පින්වත්තුලට තේරෙනවා නේ? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන පින්වත්නි තීනය කියන චෛතසිකය පිළිබඳව. තීනය කියලා කියන්නේ මේ මලානික බවට. මොකද්ද? මලානික බවට කියන නමක්. තින්නම් තීනම් එහෙමයි කියන්නේ. තින්නම් කියන්නේ මේ සිතෙහි මලානික බව. ඒකට තමයි තීන කියලා කියන්නේ. තේරුණානේ? පිටත් මේ තීනය සහ මිද්දය කියන්නේ දෙකක්. දැන් තීනය කියන්නේ එකක්, මිද්දය කියන්නේ තව එකක්. එතකොට ඇයි එහෙනම් නීවරණ ධර්ම කතා කරද්දී තීන මිද්ද කියන දෙකම එකට ගෙනල්ලා කතා කළේ? මොකද මේ දෙන්නම එකම තැන යෙදෙන දෙකක්. තීනය යෙදෙන තැන මිද්දයත් යෙදෙනවමයි. මිද්දේ යෙදෙන තැන තීනයත් යෙදෙනවමයි. දෙන්නම අනියත යෝගී. අනිවාර්යෙන් යෙදෙනවා කියලා එකක් නැහැ. හැබැයි දෙන්න තනි තනියෙන් යෙදෙන්නේ නැහැ. ඒකයි. තීනය යෙදෙන තැන මිද්දේ ඉන්නවමයි. මිද්දේ යෙදෙන තැන තීනය තියෙනවමයි. මොකක්ද මේ දෙකේ වෙනස කියලා අපි බලමු. තින්නය කියන එකේ ලක්ෂණය තමයි දැන් ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන. ලක්ෂණය තමයි අනුස්සාහ ලක්ෂණ. මොකද්ද? උත්සාහයෙන් වෙන්වීම. අනුස්සාහ කියලා කියන්නේ පිටින් උත්සාහයෙන් තොරවීම. උත්සාහයෙන් තොරවීම තමයි ලක්ෂණය බවට පත් වෙන්නේ. විරිය පනෝද රසං. මොකක්ද මේ කියන්නේ? වීරිය නැසීම. විරිය පනෝද කියලා කියන්නේ පිටින් වීරිය නැසීම. දැන් තීනේ ආපු කෙනාගේ වීරිය නැති වෙනවා. වීරිය නැති කරන එක තමයි මේ තීනේ කියන චෛතසිකයේ කෘත්‍ය. එයාගේ වැඩේ තමයි. එයා එන්නේ සිතේ තියෙන වීරිය නැති කරන්නටයි. තේරෙනවද? මම ඒකට කියනවා වීරිය පනෝද රසං කියලා. සංසීදන පච්චපට්ඨාන.
අයෝනිසෝ මනසිකාර පදට්ටාන. සංසේදන පච්චපට්ටාන. මේ සිතත් එක්ක සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ. ඒ කියන්නේ මම මේක කියලා දෙන්නම්. සිතත් එක්ක සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ හැකිලීම. දැන් සිතත් එක්ක මොනවද සම්ප්‍රයුක්ත වෙන්නේ? ඒ සිත ඒත් එක්කම චෛතසික ධර්මනේ. දැන් එන්නේ සියලුම ස්වභාවයන්ගේ. ඒ සියලුම ගති ලක්ෂණයන්ගේ හැකිලීම තමයි සංසීදන කියන්නේ. හැකිලෙන ස්වභාවය තමයි මේකේ පච්චපට්ඨානි නැත්නම් වැටහීම් කාරණා බවට පත් වෙන්නේ. ආසන්න කාරණාව තමයි අයෝනිසෝ මනසිකාර පදට්ටාන. නුනුවණින් මනසිකාරය කිරීම. දැන් බණහන කෙනෙක් අප්පෝ ඉතින් මෙහෙමයි කියලා අනුවණින් මනසිකාරය කිරීම තුළ තමයි මේ තීනේ කියන එක බැහැ ගන්නට එන්නේ පින්වත්නි. අපි මිද්දේ ගැන ටිකක් කතා කරමු. එතකොට මේ දෙකම අපිට එකට කතා කරන්න පුළුවන්. හරි? මිද්දය කියලා කියන්නේ මිද්දනම් චෛතසිකයන්ගේ මලානික බව. දැන් අරක මොකද්ද කිව්වේ? තින්නම් කියලා චිත්තයාගේ මලානික බව. මිද්ද කියලා කියන්නේ චිත්තයාගේ මලානික බව නෙමෙයි. මේකේ බලපෑම ඇති කරන්න පින්වත්නි සෙසු සියලුම චෛතසික වලටයි. මිද්දේ කියන එක. තීනේ කියන චෛතසිකය ආවහම ඒක බලපාන්නේ සිතටම කෙලින්ම ඍජුවම සිතම පින්වත්නි මලානික භාවයට පත් කරනවා. මිද්දේ කියන චෛතසිකය අඩපණ කරන්නේ අනිත් චෛතසික ධර්ම. දැන් තේරෙනවද? දැන් තීනේ මිද්දේ දෙන්නම එකටනේ යෙදෙන්නේ. මේ දෙන්න යම් තැනක යෙදිච්ච ගමන් අරයා සිත අඩපණ කරගන්නවා. මෙයා චෛතසික අඩපණ කරගන්නවා. යෝගාවචරයන් මොකද වෙන්නේ? ඈනුන් ඇරෑර නිදි කිරා වැටෙන්නේ. තීනේනුයි මිද්දේනුයි ආක්‍රමණයක් එල්ලුණාට පස්සේ ඔන්න අපේ සිතට වෙන ස්වභාවය. මිද්දේ බලන්න මේ මිද්දේ මොකද ස්වභාවය කියලා. මිද්දේ ලක්ෂණය තමයි අකම්මඤ්ඤතා ලක්ෂණ. අකම්මඤ්ඤතා මේ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ අකර්මණ්‍ය බව. අකර්මණ්‍ය ස්වභාවය තමයි මේකේ පින්වත්නි ලක්ෂණේ බවට පත් වෙන්නේ. ඕහනන රසං. ඕහනන රසං කියන්නේ ඕහනන රසං කියලා කියන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් පින්වත්නි බන්ධනයකට ලක් කරගන්නවා. ඒවා බඳිනවා. අන්නේ බැඳීම් ස්වභාවය තමයි මේක කෘත්‍ය බවට පත් වෙන්නේ. කියන්නේ ඒවට ඕන විදියට දුවන්න දෙන්නේ නැහැ. කොච්චර භාවනා කරන්නම් කියලා ඉඳගත්තත් මිද්දේ ආපු ගමන් ඒවා එකට බැඳගෙන ගුලි කරගෙන අපිට අපේ වැඩේ කරන්න දෙන්න නැතුව ඒ වගේ කෘත්‍ය ඒගොල්ලෝ කරනවා. තේරුණා නේද? එතකොට මේක වැටහෙන්නේ මොකද්ද? ලීන භාව පච්චපට්ඨාන. අරමුණෙහි පිඟුනි සැඟවුණු බව. කියන්නේ ආරම්මණයේ නිසියාකාරීව ගන්නෙ නැහැ. ලීන භාවය. මේ අරමුණේ සැඟවිච්ච ස්වභාවය තමයි වැටහීම් කාරණා බවට පත් වෙන්නේ. කියන්නේ දැන් භාවනා කරන්න යනවා. ආනාපානිය දිහා බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අරමුණ ටිකක් වෙලා යනකොට අන්න අරමුණ සැඟවීම. Tamanගේ සිතගත් අරමුණ සංගවලා මිද්දයට යට කරන ස්වභාවය තමයි මේකේ වැටහීම් කාරණා බවට පත් වෙන්නේ. අයෝනිසෝ මනසිකාර පදට්ටාන. ඒ කියන්නේ පෙර කිව්වා වගේම නුනුවණින් මෙනෙහි කිරීම තමයි ආසන්න කාරණා බවට පත් වෙන්නේ. එතන මේ මිද්දය කියලා කියන්නේ තීනේ මිද්දේ වෙනස අපි හොඳට තේරුම් ගන්න ඕනේ. තීනේ කියලා කියන්නේ සිතෙහි මලානික බවයි. මිද්දේ කියලා කියන්නේ චෛතසිකවල වේදනා සංඥා සංකාර කියලා අනිත් චෛතසික සියල්ල. මිද්දේ කියන්නේ චෛතසිකයක්. අනිත් චෛතසිකවල මලානික බව ඇති කිරීම තමයි මේ මිද්දේ ස්වභාවයේ බවට පත් වෙන්නේ. තේරුණා නේද? එනිසාම අටුවාව දක්වනවා තීනං චිත්ත ගේලඤ්ඤං මිද්දං කන්දත්තය ගේලඤ්ඤං. තීනය කියලා කියන්නේ සිතෙහි ගිලන් බවයි. ගේලඤ්ඤං කියන්නේ ගිලන් බව. මිද්දේ කියලා කියන්නේ ස්කන්ධත්‍රයාගේ මොනවාද ස්කන්ධ තුන? වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ තුනෙහි ගිලන් බවයි. එන්න මෙහිම අටුවාව මේ ගැන දක්වලා තියෙනවා. මේ දෙකෙන් වෙන්නේ නිින්ද යන එක තමයි. තේරුණා නේද? නිදාගෙන වැටෙන එක තමයි මේකෙන් සිදුවෙන කාරණා බවට පත් වෙන්නේ. අවසානයේදී ඉතින් හොඳටම මේකේ නිින්ද යනවා. පෙඟනි මේක දැන් මේ තීන මිද්දය හරියට මෙන්න මේ වගේ අපි උපමාවක් කල්පනා කරමු. දැන් නුවරක් වහලා තියෙනවා. නුවර වහලා තියෙනකොට දැන් තියෙනුනේ ලොක්ඩවුන් කියලා එකක් ඇවිල්ලා. දැන් ඔන්න ඔය පිංගුතුලා ලොක්ඩවුන්. හරිද? ගෙවල් වල ඇඳිරි නීතිය දාලා දැන් ලොක්ඩවුන් වෙලා. දැන් ඔය පිංගුතුලට එළියට යන්න පුළුවන්ද? අන්නේ වගේ බෑ වගේ මේ තීන මිද්ද කියන චෛතසික වලින් විශේෂම මිද්ද කියන චෛතසිකයෙන් වහපු ධර්මතා එතනින් පිටට යන්න විදිහක් නෑ. මිද්දේ කියන්නේ ඒ වගේ බරපතල එකක්. තේරුණාද මම මේ කියන එක? අන්න ඒ නිසා මේක පින්වත්නි මේ රහතන් වහන්සේලාටනේ. පෘථග්ජනයන්ටත් ශේක්ෂයන්ටත් ඒ කියන්නේ රහත් වෙනකන් මාර්ගඵලවල ඉන්න උතුමන් වහන්සේලාටත් මේ තීන මිද්දේ කියන දෙක තියෙනවා. නිදා ගන්න කලිනුත් නිින්දෙන් නැගිට්ටට පස්සෙත් දැන් ඔය නැකෙට්ට ගමනුත් තීන මිද්දේ තියෙනවනේ නේද? සමහරුන්ට කම්මැලිනේ. අන්න ඒ වගේ. රහතන් වහන්සේලාටනේ. ඇයි? අරහත් මාර්ග ඥානියෙන් තීන මිද්ද දෙක නැති කළා. එතකොට රහතන් වහන්සේලා නිින්දින්නේ නැද්ද? යනවා.
තීන මිද්දයට වැටිලා නෙමෙයි නිදාගන්නේ. සෙහෙනුවණින් මොකක් වෙනවද? භවංග ගත වෙන එක තමයි වෙන්නේ. සිත භවංගයටපත් වෙනවා. එතකොට සෙහෙනුවණින් නිින්ද යනවා. අපිත් සෙහෙනුවණින් නිදා ගන්න වෙලාවට එතකොට අපිටත් කියන්න බෑ දැන් කයේ දුර්වලතාවය පින්වත්නි දැන් කායික වේදනාව කාටත් තියෙනවනේ රහතන් වහන්සේටත් තියෙන දුර ගමනක් යනකොට. රහතන් වහන්සේට මහන්සිය දෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට පැත්තකට වෙලා විවේක ගන්න එක තීන මිද්දයට බහැ ගැනීමක් නෙමෙයි. ඒක භවංගගත වෙලා කාය විවේකයේ ලබන එක. දැන් ওই පින්තුල්ලටත් ඒ වගේ සිහියෙන් නිදා ගන්න අවස්ථාවක දැන් මේ තීන මිද්දේ කියන එක යෙදෙනවා කියලා කියන්න බෑ. ඉතින් තීන මිද්දේ කියලා කියන්නේ ඔය නිකන් ඔහේ ආවට ගියාට වැනි නිදා ගන්න නැත්තන්ට ඇති වෙන ස්වභාවයක් මිසක් ඇයි දැන් තීන මිද්දේ කියන එක නියත යෝගීද අනියත යෝගීද? අනියත යෝගීනේ. ඒකට ඒක ඇති වෙනවමයි යන්න තීන මිද්දයට වැටිලා මහරයත් බුද්ධ කියලා කියන්න බෑ. මොකද සාමාන්‍ය නිදා ගන්න ස්වභාවයෙන් නිදාගත්තාම ඒක භවංගගත වීමක් විදිහට වෙන්නත් පුළුවන්. හැබැයි ඔය නිදාගෙන නැකිට ගමන් වගේ මේ මොකක් වෙනවද? ටිකක් මේ තීන මිද්ද ස්වභාවය එනවනේ. අන්න ඒකට කියනවා නින්දට පස්සෙන තීනේ මිද්දේ කියලා. මේ තමයි තීන මිද්දේ ස්වභාවය. ඉතින් පිටකදී මේ තීන මිද්දේ ගැන කතා කරද්දි මේ තීන මිද්දේට අහු වෙලා කියන්නේ මේ වංචක ධර්ම කියලා අපි කියන්නේ වංචක ධර්ම ස්වභාවයකුත් එන්න පුළුවන්කම තියෙනවා. සමාධි වේශයෙන් එන්න පුළුවන්. ඊළඟට පරීක්ෂණතා වේශයෙන් එන්න පුළුවන්. ආත්ම ගෞරවයේ වේශයෙන් එන්න පුළුවන්. හරිද? ආත්ම ගෞරවයේ වේශිනුත් එන්න පුළුවන්. එකින් එක විග්‍රහ කරන්න කාල වේලාව ටිකක් අඩුයි. නමුත් මම උත්සාහ කරන්නම් තියෙන වේලාව ඇතුළත ටිකක් ඉක්මනට මේ පිළිබඳව ඔය පින්වතුන්ලට පුංචි හරි දැනුවත් කිරීමක් කරන්න. ඔය තීන මිද්දේ ස්වභාවයෙන් එන වංචක ධර්මයේ පින්වත්නි ගොඩක් මේ පුද්ගලයන්ට තියෙන ගැටලුවක් තමයි මේ සමාධි වේශයෙන් එන තීන මිද්දයට අහු වෙන එක. මොකක්ද මේ? දැන් හැබැයි මෙහිමයි තීන මිද්දේ කියන එක සාමාන්‍ය ජනතාවට ඇති වෙන එකකුත් නෙමෙයි. මේවා නිකන් භාවනාව කරන සමාධිය වඩන යෝගාවචරයන්ට ඇති වෙන එකක්. ඉතින් සාමාන්‍ය මිනිසුනුත් මේක ඉන්න පුළුවන්. මේ සමාධිය වැඩිම කියන්නේ පිටකන්නේ හරීම වෙහෙසටපත් වෙන කාරණාවක්. සාමාන්‍යයෙන් ඔය කියනවා දවසක් වැඩ කරන කෙනෙක්ට වඩා අමාරුයි පැයක් සමාධිය වඩන කෙනෙක්ට කියලා. කියන්නේ ඒක වඩන කෙනා තමයි ඒක දන්නේ. අනිත් අය හිතන් ඉන්නේ මේක මේ ගහක් යටට වෙලා කම්මැලි කමේ ඉන්නවා කියලා. හැබැයි කරන කෙනා තමයි දන්නේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා. අර අනිත් අය කියන කම්මැලි භික්ෂුන් වහන්සේලා භාවනා කර තොපිලා හිටපල්ලා. එහෙමත් කියනෝනේ අපි කුඹුරකට හරි බැහැ ගන්න. එහෙමත් කියනවා සමහරු. මේක කරලා බලන්න ඕනේ මේ කොච්චර අමාරුද කියලා. ට්‍රැක්ටරයක් කෙලවලා කුඹුරක් කනවා වගේ ලේසිද ගහක් යටට වෙලා සමාධිය වඩනෙක් කියලා තේරෙනවා. සමහරුන්ට පින්ගන්නේ මෙන්න මේ සමාධිය අතුරුදහන් වෙලා ඒ සමාධිය වෙනුවට තීන මිද්දේ පහළ වෙනවා. එතකොට අර තීන මිද්දේ පහළ වුණාම සමාධිය වඩනවා කියලා හිතාගෙන තීනේ මිද්දයට යට වෙලා ඉන්නවා. ඉතින් එතකොට එකකින් වෙන්නේ මේක අඳුර ගන්න වෙන්නේ කර්මස්ථානාචාරිවරුන් යටතේමයි. මොකද භාවනාව කරපු ගුරුවරු යටතේමයි ඒ ස්වභාවය අඳුර ගන්න වෙන්නේ. මේක වෙන විපාකය තමයි ඒ තමන්ගේ යෝග කාලයේ නිෂ්ඵල කාලයක් බවට පත් වෙනවා. අර පැයක් ඉඳගෙන ඉඳපු එක වැඩක් නේ. ඒකයි. ඒක නිකන් අපතේ යන කාලයක් බවට පත් වෙනවා. ඊළඟට ඥාන වේශයෙන් අර දැන් අපි හිතමුකෝ ඔන්න මොකක් හරි හොඳ වැඩක් කරන්න තියෙනවා. හරි මොකක් හරි වැඩක් කරන්න තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඥානීය වේශයෙන් එනවා. අනේ ඉතින් ඕවා කරා කියලා වැඩක් නැහැ. ඕවා කරලා කාටද හරි ගියේ මෙහෙමයි. මම නැතත් ඕවා කරන්න පුළුවන්. මම මොකටද ඒකට මහන්සි වෙන්නේ කියලා අලස ස්වභාවයක් Tamanගේ හිත තුළින් එනවා. අන්නේ තීන මිද්දේ පිංගන්දි දැන් මං හොඳ වෙලාවට ඕවට නොගියේ. ඒ වගේ ඥාන වේශයෙන් පහළ වෙනවා. මේකෙන් වංචිත භාවයට පත් වෙච්ච අය මොකද කරන්නේ? කල යුත්ත අතහරිනවා. කියන්නේ යන්න ඕනි ගමන යන්නේ නැහැ, කරන්න ඕනි දේ කරන්නේ නැහැ. කම්මැලිකමට සියල්ල අතහැරලා දාලා නිකන් ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම පරීක්ෂණතා වේශයෙන්. ඒ කියන්නේ අර අමාරු වැඩක් ආවහම ඕවා පරීක්ෂා කරන්න නැතුව කරන්න හොඳ නැහැ. හොඳට පරීක්ෂා කරලා තමයි කරන්න ඕනි. ඒකේ தත්ත්වය හොඳට දැනගන්න ඕනි. ඒ නිසා දැම්ම කරන්න ඕනේ මන් ටිකක් පස්සට ගිහිල්ලා කල්පනා කරලා කරන්නම්. ඒවයි මෙහෙමයි කියලා මොකද කරන්නේ? අලසයන් පිංගන්දි Tamanගේ වැඩේ පස්සට කල් දානවා. අන්නේ කල් දාන්නේ ඇත්තටම අලසකම නිසා මිසක් ඇත්තටම පරීක්ෂා කරලා කරන්න එහෙම නෙමෙයි කියලා දැනගන්න ඕනේ. ඒක තමයි පරීක්ෂණතා වේශයෙන් එන වංචක තීන මිද්දේ කියලා කියන්නේ. ඊළඟට තව එකක් එනවා පිංගන්දි මේ ආත්ම ගෞරවයේ වේශයෙන්. කොහොමද එන්නේ ආත්ම ගෞරවයේ වේශයෙන්? මේවා කරලා මගේ නමටත් හොඳ නෑ, මගේ නමටත් කැලලක් වෙයි, මේ වගේ පහත් වැඩ මම කරන්න හොඳ නෑ. දැන් සමහරුන්ට ඕක තියෙනවා. ලියන්න කියන්න කතා කරන්න කම්මැලිකමට ඕවා කරන එක අපේ තත්ත්වයට හොඳ නෑ. හැබැයි මෙහෙමයි හොඳ නෑයි කියලා කියන්නේ මේ නරක වැඩවලට එහෙම නෙමෙයි. තේරුණාද මම මේ කියන එක? සුදුසු දේ කරන්න සුදුසු වෙලත් මේවා මගේ තත්ත්වයට හොඳ නෑ කියලා අතහරිනවා පිංගත්නි. අන්න ඒක කරන්නේ ආත්ම ගෞරවයේ වේශයෙන් එන තීන මිද්දේ. මතක තියාගන්න ඕනේ. ඊළඟට තමන් පරිස්සම් වෙන්න ඕනි කියලා කියනවා. ආත්ම ආරක්ෂතාව වේශයෙන්නේ එන වංචක තීන මිද්දේකුත් තියෙනවා. ඒකේ නා මොකද කරන්නේ? මොකක් හරි වැඩක් කරන්න ආපු ගමන්
ඕනවට වඩා මහන්සි වෙන්න හොඳ නෑ. ඒක නිරෝගී බවට එන කරදරයක්. ජීවිතේ පැවැත්මටත් කරදරයක්. මේ අපි සල්ලි හම්බ කරන්න ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න මහන්සි වෙලා ජීවිතේට මහානියක් වෙනවා නම් ඕවයෙන් පළක් තියෙනවද? ආදී වශයෙන් තීන විද්‍යට බැහැගෙන කරන්න තියෙන වැඩේ කරන්න නැතුව අතාරින ස්වභාවයක් තියෙනවා. ඉතින් තව එකක් තියෙනවා මම මේක ගැනත් කියලා දීලම ධර්මදේශනාව අවසන් කරන්නම්. පරාර්ථකාමතාවයෙන් එන වංචක තීන විද්‍ය. ඒ කියන්නේ අනුන්ට යහපතක් කරන්න ඕනි කියලා හිතලා වගේ නිකන් තමන් දැන් අපි හිතමුකෝ බෝධිව අතු ගන්න තියෙනවා. අතු ගන්න කම්මැලි අපි හිතනවා අනේ ඉතින් මං හැමදාම පින් කරනෝනේ අද වෙන කාට හරි දෙනවා. ඒ වගේ තව කෙනෙක්ට පටවන ස්වභාවය. ඉඩ තියලා තව කෙනෙක්ගේ කෙරෙහි කරුණාවෙන් පරාර්ථකාමීව ලබලා දෙන අවස්ථාව සමහරක් විට තීන මිද්‍යක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ මේ වංචක ධර්ම වලට අහුවෙච්ච අය තමන් බොහොම පිරිහෙන ඇත්ත බවට පත් වෙනවා. ඉතින් තවත් තියෙනවා මේ තීන මිද්‍යාව ගැන කතා කරන්න. නමුත් මං හිතනවා දැන් ඔබට මේ තීනය සහ මිද්‍යාව කියන දෙකම පිළිබඳව සෑහෙන දැනුමක් ලැබිලා ඇති. අද ධර්මදේශනාවත් යම් තරමක වේගයේ සීමා කරගෙන කරපු ධර්මදේශනාවක් නිසා ඉතින් අද දවසේ අපිට ලැබිච්ච කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්මදේශනාව සිද්ධ කරන්නේ නැහැ. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණී කිරීමෙන් ලත් සියලු කුසල් ඔබ සියලු දෙනාටම මේ තීන මිද්දාදී අකුසල ධර්මයන්ගෙන් දුර වී ලබන උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිස වෙර වැඩෙන උතුම් ධර්මානුශාසනාවක් බවට පත් වේවා. මෙයින් ජනිත වූ කුසල් ඔබ සියලු දෙනාටම උතුම් නිවනින් සුවසේම නිවීමට හේතු පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගන්න. අද දවසේ මේ උතුම් ධර්මදේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශ සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. හලාවත බිංගිරිය වැල්ලරාවලිපෙනෙහි පදිංචි ආර් ලසිත චන්දිම රාජරත්න මහතා ඇතුළු පවුලේ සෑම සියලු දෙනා විසින්ම මේ උතුම් පින්කම ලක්වැසි ලෝවැසි හැම දෙනෙක්ටම ධර්මයේ ශ්‍රවණී කිරීමේ අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය රැගෙන කටයුතු කර පින්වතුන්ගේ අරමුණු විදිහට සිහිපත් කරලා තියෙනවා. අප්‍රේල් 19 වෙනි දිනට තමන්ගේ 25 වෙනි උපන්දිනය සමරන ලසිත චන්දිම මහත්මයාට ආශිර්වාද ලබා ගැනීමටත් මේ ජීවිතයේදීම සෝවාන් මට්ටමින් හෝ ධර්ම අවබෝධය වීම පිණිස මෙම ධර්ම දාන කුසලය හේතුභාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම මේ ජීවිතයේ සහ සංසාරගත ජීවිතයේ ළඟින් ඉඳලා මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සුජීවත්ව සිටින සුනිල් රාජරත්න පියාණන්, පියසීලී කුසුම්ලතා මෑණියන්, ලහිරු රොෂාන් සොහයුර, අචිනි බණ්ඩාර සොහයුරිය, මැගිලින් නෝනා කිරියම්මා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. දේශකයාණන් වහන්සේටත් net FM කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී චිරජීවනීය වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තියෙනවා. අවසාන වශයෙන් පින් අනුමෝදන් කරමින් පින්වතුන්ලට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් වුණා වූ කුසල් ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට හේතු පාරමී වන උත්තරීතර කුසල කර්මයක් බවට පත් වේවා. පාරමී වේවා, පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිටනේ තසපුව ධර්මදේශනාව නිමවට පත් වුණේ අකුසල සිත් තුළ කුකුච්චය, එහෙම නැත්නම් තීන මිද්දය, මේ කියන වංචක ධර්මයක් ලෙසින් අපේ ජීවිතයට බලපාන ආකාරය පිළිබඳ අකුසල සිත් අපේ තුළ මතුවන ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කළ දේශනාවක් බවට අද දේශනාව පත් වුණා. අපි ඒ අනුසාරයෙන් ගොඩනැගෙන දහම් කාරණා සාකච්ඡා කරමු. මේ විරාමයෙන් පසුව ඔබ රැඳෙන්න ඉරිදා සිටනේ තසපුව සමග අද දවසේදී උතුම් වූ ධර්ම දේශනාව සිදු කළ අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උතුම් වූ ධර්මාවබෝධය වෙනුවෙන් අපට මේ ලං කරන
ධර්ම කොටාශය අවබෝධ කරගන්නට ඔබේ නැනස පෑදේවා. ඒ තුළ උන්වහන්සේ රැස් කරගන්නා වූ කුසල් උන්වහන්සේට නිවීම පිණිස පාරමී වේවායි කියලා ප්‍රාර්ථනා කරලා අපි කෙටි විරාමයක් ලබාගෙන ඉරිදා සිටින තසපුව ධර්ම සාකච්ඡාව සමග නැවතත් සම්බන්ධ වෙනවා. හැම දිනකටම තෙරුවන් සරණයි. සිත්නෙත් අසපුව සිත්නෙත් අසපුව හොඳයි අපි නැවතත් ඉරිදා සිත්නෙත් අසපුව ආරම්භ කරමින් ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. අද දේශනාව තුළ අපි වෙනද වගේම අකුසල සිත් පිළිබඳවයි දේශනාව ඔබට සමීප කළේ බොහොම වැදගත් වූ කාරණා රසක් අන්තර්ගත කරලා විශේෂයෙන්ම අභිධර්මය කියන මේ ගැඹුරු ධර්ම කොටාශය බොහොම සරල ලෙසින් සුමට ලෙසින් හඳුනා ගන්නට මේ ගුවන්විදුලි මාධ්‍ය තුළ උපරිමයෙන්ම ඔබට ලං කරන්නට පෙපෝජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ කටයුතු කරනවා. ඉතින් අද දවස තුලදී තීන මිද්දය පිළිබඳ කුක්කුච්චය පිළිබඳව මේ දහම් කාරණාවන් පැහැදිලි කර දෙන්නට තමයි ධර්මදේශනාවේදී උන්වහන්සේ කටයුතු කළේ. මම හිතන්නේ අපේ ශ්‍රාවකයෝ ලියාගෙන මේ කාරණා නැවත නැවත හොඳින් අවබෝධයෙන් යුක්තව ශ්‍රවණය කරමින් ජීවිතයට ධර්මය එකතු කරගන්න මොහොතක්. ඒ වගේම විශේෂයෙන්ම gedara වැඩි වශයෙන්ම කටයුතු කරන කාල රාමුවක් නිසා ඔවුනට විශේෂ කොට මෙය නැවත නැවත මෙනෙහි කිරීමේ නැවත නැවත කියවා බැලීමේ නැවත නැවත ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබිලා තිබෙනවා. ඒ නිසා එය හොඳ අවස්ථාවක් බවට පත් වෙනවා. මම හිතන්නේ අද දවසේ වැඩසටහන තුලදීත් ඒ ගැඹුරු දහම් කාරණා පිළිබඳ තිබෙන දැනුම අවබෝධය තවත් වැඩි කරගන්නට ඔබට අන්තර්ජාලයට ප්‍රවේශ වෙලා සිත්නෙත් අසපුව ශ්‍රවණය කිරීමේ වාසනාවක් ලැබෙනවා. net fm බණ කියන YouTube channel ඔස්සේ අපි ඒ ධර්මදේශනාවට සමීප කරන ඒ වගේම අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන Facebook ගිණුම මේ පිටුවේ මේ ධර්මදේශනාවන් ශ්‍රවණය කිරීමේ වාසනාව ඔබට ලැබිලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා යම් කෙනෙකුට ධර්මය නැවත අහනුවමනාවක් තිබෙනවා නම් මේ ධර්ම කාරණා පිළිබඳව නොවැටහුණු යම් කාරණාවක් නැවත ශ්‍රවණය කිරීමෙන් පහදා ගන්නට හැකියාවක් තිබෙනවා කියලා විශ්වාස කරනවා නම් ඔබට ඒ අවස්ථාව තුළ ධර්මයේ නැවත නැවත ශ්‍රවණය කිරීමේ වාසනාව හිමි වෙනවා. අපි ඒ සඳහා ඔබට ආරාධනා කරමින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපිට සුපුරුදු විදියට මේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව සිත්නෙත් අසපුව තුළ දහම් කාරණා පැහැදිලි කරමින් වැඩ සිටින්නේ. බොහොම ගෞරවණීය වහන්සේව ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් පිළිගනු ලබනවා. අපි හැමදෙනා දැන් මේ අකුසල සිත් පිළිබඳව අද දේශනා කරපු කුක්කුච්චය පිළිබඳව ඒ වගේම තීන මිද්දය පිළිබඳව අපි වැඩි වශයෙන්ම ඒ කාරණා ඇහුවා නම් නැත්නම් මේ වචන අපි ඇහුවා නම් වැඩිපුරම අහලා තියෙන්නේ භාවනාව සම්බන්ධව. භාවනාව සම්බන්ධව තමයි අපිට මේ නීවරණ ධර්මයන් එක්ක මේ කාරණා පිළිබඳව යම් තාක් දුරකට හෝ අසන්නට අවකාශය ලැබුණේ. ඒ භාවනාව තුළ අපි මේ කුක්කුච්චය එහෙම නැත්නම් තීන මිද්දය ගැන පැහැදිලි කරන ආකාරයෙන්මද අපේ හාමුදුරනේ මේ අභිධර්මයේ තුල ඒ කාරණා පිළිබඳ දහම් කාරණා පිළිබඳව දහම් පදයන් පිළිබඳව පැහැදිලි කරලා තිබෙන්නේ නැත්නම් ඊට වැඩිය ගැඹුරකින්ද අපි භාවනාවේදී මේවා අවශ්‍යයි කියලා හිතුවාට එය භාවනාවට පමණ අදාළවන්නේ කියන කාරණය පැහැදිලි කරලා සාකච්ඡාවට ප්‍රවේශයක් දෙන්න. මොකද බහුතරයක් දැන් නිවසේ ඉඳලත් භාවනා කරන්නට පුරුදු වෙමින් සිටිනවා, කටයුතු කරනවා. ඉතින් ඒ අයට තවත් මේ දහම් කාරණා තුළ වහන්සේ පහදලා දෙන අනුශාසනා කරන කාරණා ශ්‍රවණය වීමත් එහෙම නැත්නම් කන වැකීමත් එක්ක එය හඳුනාගෙන ධර්මයට යොමු වීමේ අවකාශය වැඩි වශයෙන් උදා වෙන නිසා භාවනාව සහ මේ ඔබ වහන්සේ පහදලා දෙන අකුසල සිත් අතර අද දේශනා කරපු කාරණා අතර තිබෙන සම්බන්ධයත් පැහැදිලි කරලා සාකච්ඡාවට යොමුවක් ලබා දෙන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි, හැම දිනෙකටම තෙරුවන් සරණයි. වරුණයි මෙහෙමයි දැන් අභිධර්මයයි ධර්මයයි කියන්නේ මං හැමදේම කියන කතාවක් දෙකක් නෙමෙයි. එතකොට මේ අභිධර්මය කියන්නේ වෙනම විෂයකුත් ධර්මය කියන්නේ වෙනම විෂයකුත් නෙමෙයි. මෙතනදී වෙනස තමයි ධර්මයේදී සාමාන්‍ය ඕලාරික උපමා අරගෙන දේශනා කරපු යම් යම් කරුණු. අභිධර්මයේදී ඍජුවම කියන්නේ මිනිසුන්ට දැනෙන තේරෙන මේක පිළිබඳව අපි කියන්නේ වටේ තලතල ඉන්නේ නැතුව කෙලින්ම තීනය කියන්නේ මොකක්ද? මිද්දේ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දේශනා කරලා තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සාමාන්‍ය නීවරණ ධර්ම ගැන කතා කරද්දී කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද කියන එක දෙකම එකට අරගෙන තියෙන්නේ.
එතකොට දැනට කාගෙන් හරි අපි හැවුවොත් තීන මිද්දේ කියන්නේ මොකක්ද කියලා ඒගොල්ලන්ගේ පිළිතුර බවට පත් වෙන්නේ තීන මිද්දේ කියන්නේ නිකන් කම්මැලිකම අලසකම අර ඒ වගේ එකක්. හැබැයි අපි දැන් අභිධර්ම ඉගෙන ගත්තනේ අද. දැන් ඔබට තේරෙනවා ඇති තීනය කියන්නේ සිත ආවරණය කරන ධර්මයක්. මිද්දේ කියන්නේ චෛතසික අඩපණ කරන ධර්මතාවයක්. එතකොට මේ තීනයයි මිද්දයයි ආපු කෙනාට වරුණයියේ තමන්ගේ දැන් භාවනා අරමුණේ ඔන්න අපි ආනාපාන සතිය වඩන්න කියලා ඉඳ ගන්නවා. දැන් අපි හුස්මට හිත යොමු කරන් ඉද්දි තීනයයි මිද්දයයි ආපු ගමන් මොකද වෙන්නේ? අපිව අර හුස්ම කියන අරමුණෙන් බැහැරට අරන් ගිහිල්ලා අපිව මලානික භාවයට පත් කරනවා. ඒ මලානික භාවයත් එක්ක යෝගාවචරය භාවනාවෙන් බැහැර වෙනවා කෙලින්ම නින්දට වැටෙනවා. දැන් ඔන්න යම්කිසි යෝගාවචරයකට මේ වෙලාවේ පුළුවන් නම් හරි මට මේ එන්නේ තීන මිද්දයයි මගේ භාවනාවේ අරමුණ වෙනස් වෙමින් පවතිනවා. මෙන්න මේ චෛතසික ධර්ම දෙක මට බාධා කරනවා කියලා දැනගත්තු ගමන් මේ තීන මිද්දෙන් මිදෙන්න. ඒ කියන්නේ මේවට විරුද්ධ ධර්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ධර්මතා ඉගෙන ගත්තට පස්සේ භාවනා කරන කෙනෙකුට සමාධිය වඩන කෙනෙකුට ඉතින් බොහොම පහසුවෙන් තමන්ගේ භාවනාවන් වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳට මතක තියාගන්න. අභිධර්මයේ ගැඹුරින් විස්තර කරනවා නෙමෙයි අභිධර්මයේ කරන්නේ හාත්පස විස්තර කරනවා. එහෙම සිදුවීමක් තමයි මේ අභිධර්මයේදී. ඒ කියන්නේ මේකේ ලක්ෂණය මොකක්ද මේක ආවහම මොකක්ද වෙන්නේ අපිට කොහොමද දැනෙන්නේ මේ ඔක්කොම කියලා තියෙන්නේ අභිධර්මයේ ඇතුලේ. එහෙමයි. අපේ හඳුන දැන් අර වහන්සේ දේශනාවේදී කිව්වා දැන් මේ අද දහම් කාරණාවලදී කරපු වැරදිවලට පසුතැවීම සහ නොකල හොඳ ගැන තැවීම පිළිබඳව දැන් සුචරිතයට පසුබසින්න එපා කියලා වහන්සේ දේශනාවේ විටින් විටම කිව්වා. හොඳ දෙයට පසුබසින්න එපා කියලා. දැන් අපි වයසට ගිහිල්ලා තමයි අපේ හැමදෙරනේ ධර්ම මාර්ගයට එන්න බොහෝ දෙනෙක් උත්සාහ දරන්නේ. මේ වර්තමානයේ නම් පොඩි වෙනසක් වෙලා තිබෙනවා. මේක සුචරිතයට පසුබැසීමක් කියලා මට හිතෙනවා. ඒ වගේම තරුණ පිරිසුත් ධර්මයට අද එනවා. හැබැයි සරල තැනක රැඳී සිටින්නේ. ප්‍රායෝගිකව ධර්මයට එන අවස්ථාවට වඩා අර ඔබ වහන්සේ කියපු ශ්‍රද්ධාව වැඩෙන කාරණා තුල ලෞකික පැත්තේදී ධර්මය ජීවිතයට එකතු කරගන්න පුළුවන් සරල තැනක නැවතිලා ඉන්න ස්වභාවයක් පේන්නේ. එතකොට එයත් යම් ආකාරයකට පසුබැසීමක්ද මේ ධර්මයට ඒමට ඉඩකඩ අහුරා ගැනීමද අපි මේ කරගෙන තිබෙන්නේ. වරුණයි මේ ඔතනදී නම් මම පැහැදිලිවම හැමදේම වගේ මම හේතුවයි බලන්නේ මම ඵලය දිහා නෙමෙයි. එවැනි සමාජයක් බිහිවීමේ හේතුව තමයි භික්ෂුන් වහන්සේ තමන්ගේ යුතුයකම කරන්නේ නැතිකමදෝ කියලා මට නිතරම හිතෙනවා. කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් සංඝරාජ සමය වෙනකොට එකල ඉඳලා තියෙනවා මේ එක පිරිසක් ගණින්හන්සේලා කියලා. මම මේ කියන්නේ උදාහරණයක්. හරි. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මොකද කරලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේලා වගේ හිටපු අය පාංශකූල වලට ගිහිල්ලා වරුණයි ඒ පාංශකූලේ දීලා මිනිස්සුන්ට කියනවලු මේ අද රැයට පෙරේතයා මාත් එක්ක කතා කරන්න එනවා. ඒ නිසා මට ඒ ප්‍රේතයාගේ ඒ මැරිච්ච කෙනාගේ කාමරේම දෙන්න කියලා. දැන් කාමරේටම ගිහිල්ලා අර ප්‍රේතය ආවයි කියලා රැයට කටහඬ වෙනස් කරලා කතා කරලා ගෙදර කට්ටියට කියනවලු ඕගලන්ගේ අහවල් කුඹුර මට පූජා කරන්න. ඕගලන්ගේ අහවල් ඉඩකඩම් මට පූජා කරන්න. එතකොට අර ඒත් එක්ක හැඩගැහෙන සමාජය එතනට අනුගත වෙනවා මිසක් ධර්මයට අනුගත වෙන්නේ නෑ. දැන් අපි දන්නවා මේ මෑත කාලීනව තමයි වරුණයි ධර්මය කියන එකට මේ තරම් ලොකු ප්‍රබෝධයක් ආවේ. අපිට ඒක පේනවනි පැහැදිලිවම මේ ධර්මදේශකයන්න් වහන්සේලා එතකොට මාධ්‍ය වලින් බණ කියන්න ගැනීම රූපවාහිනියේ බණ ඊට පස්සේ බණ කියන වෙනම නාලිකා බිහිවීම මේ ඔක්කොම මෑත කාලීනව ආපු දේවල්. ඒත් එක්ක වර්තමානයේ තරුණ සමාජයට හොඳ පසුබිමක් තැනිලා තිබ්බට මම හිතනවා අපේ අහිංසක අම්මලා තාත්තලාට ඉස්සර තිස්ස මහරාමේ ඉඳන් අනුරාධපුරයට කරත්ත වලින් බණහන්න ගිය කාලයක මෙච්චර ලොකු ධර්ම ප්‍රබෝධයක් තියෙන්නේ නැතුව ඇති කියලා. හැබැයි කියපු ස්වාමීන් වහන්සේලා මේ කාලයට වඩා හොඳට නම් බණ කියලා තියෙනවා. ඒක නම් දෙකක් නේ. මේ තේරුම් ගැනීමේ අපහසුව සහ බණ ඇසීමේ දුෂ්කරතාවය නිසා තමයි මේ අම්මලට ඒ සිදුවීම වෙලා තියෙන්නේ එකල. හැබැයි වරුණයි ඒක අපි අර සුචරිතයට පමාවීමක් කියන තැනට යන්න හොඳ නෑ. මොකද එහෙම වුණොත් ඒක පසුතැවීමක් විතරයි වෙන්නේ. අපිට ඒ කාලේ භාග්‍ය තිබුණ නැතුව ඇති. හැබැයි දැන් ඔබ පසුතැවි ඉන්න එපා. ඇයි? දැන් බලන්න ඔබට ඔබේ ගෙදරටම බණ ටික ඇහෙනවා. හරිද? හැමදාම දැන් net FM දැම්මොත් හැමදේම ධර්ම දක්ෂිනාවයි සිත්නෙත් අසපුවයි මේ හරහා මිනිසුන්ට බණ යනවා. එතකොට වරුණයි ඉස්සර මිනිසුන්ට මේ හැමදේම බණහන්න opportunity අවස්ථාවක් තිබෙන්නේ. හැබැයි දැන් අපේ මිනිසුන්ට හැමදේම බණහන්න අවස්ථාවක් ලැබිලා ඒ නිසා Tamanට එකල අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා පසුතැවි ඉන්නවට වඩා වයසට ගිය අම්මලා හෝ තරුණ අය හෝ දැන් මේ ඇහෙන බණ ටිකෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළොත්
මං හිතනවා ඔබට කුක්කුච්චිය කියන චෛතසිකය වැඩි වශයෙන් කරදර කරන එකක් නෑ අනේ අපිට ඒ කාලේ කරන්ට බැරි වුණා නේ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියන විදිහට දැන් අපි මාධ්‍ය තුල මේ ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරනකොට පවා අපි දකින දෙයක් තමයි දැන් විවිධ අපේ දැන් ධර්මදේශනාවන් පිළිබඳව අවධානය යොමු කරන විට විවිධ ස්වරූපයෙන් ඒ ධර්මදේශනාවන් අපේ ශ්‍රාවකයන්ට ලං කරන අවස්ථාවන් අපි බොහොම සමීප කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ යම් ගැඹුරු කාරණාවකට වේවා නැත්නම් ප්‍රායෝගිකව ධර්මයට යොමු වීමේ අවකාශයන් වේවා මේ ධර්ම මාර්ගයේ හැසිරෙන අයට ඒ මාර්ගඵලය කරා යෑමට හිත මෙහෙවන්නට පුළුවන් අවබෝධයට ධර්ම කාරණා එකතු කරනකොට ඉන්න ප්‍රතිශතයට වඩා සාමාන්‍යයෙන් සරල සමාජයක් තුළ හිත සනසවා ගන්නට ධර්මය අහන පිරිස් බහුලව අපිට දකින්නට ලැබෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට දේශකයන්න් වහන්සේලාටත් වඩා ශ්‍රාවකයන්ගේ ඒ අඩුපාඩු තිබෙනවා කියලා අපිට හැඟුණා. ඒක තියෙන වරුණයි ඒක එක්කෙනාගේ ඉන්ද්‍රිය මට්ටමට අනුව. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික වෙන්න පුළුවන් සංසාර ජීවිතේ හැටියටම. දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධික වෙච්ච කෙනා වැඩිපුර කැමති අනාත්ම භාවනාව ගැන අහන්න නෙමෙයි දානානිසංස වගේ දේවල් අහන්න. ඒ තමයි යාගේ ස්වභාවය. එතකොට දැන් වෙන මොනවා හරි ශ්‍රද්ධා වීරිය ගැන වැඩිපුර ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා නම් යාලා කැමති කොහොම හරි කැලේ රිංගලා සෙරප්පුත් නැතුව පැනඩෝලුත් නැතුව පාත්තරය අරගෙන දෙවුර පිටින් මෙහෙම අර ඒව අහනකොට ඒගොල්ලෝ ඒකට හරි කැමති. ඔන්න ඔය විභජනය සමාජයේ දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් නිවන් දකින්න චරිත තුනක් ඉන්නවා වරුණයි. ශ්‍රද්ධා චරිතය, සමාධි චරිතය සහ ප්‍රඥා චරිතය කියලා. ශ්‍රද්ධා චරිතයට නිවන් යන්නත් පුළුවන්. එයාපත් වෙන නිවනට කියනවා නමක් අනිමිත්ත විමෝක්ෂය කියලා. මං කියන්නේ මේවා දැනට ගැඹුරුයි කියලා හිතන්න එපා. නිකන් අහන් ඉන්න. ශ්‍රද්ධා චරිතයේ පත්වෙන නිවනට කියන්නේ අනිමිත්ත විමෝක්ෂය. ඊළඟට සමාධි චරිතයේ පත්වෙන නිවනට කියන්නේ අප්පෙනහිත විමෝක්ෂය කියලා. හරිද? ප්‍රඥා චරිතයේ පත්වෙන නිවනට කියනවා ශුන්්‍යත විමෝක්ෂය කියලා. හැබැයි අප්පෙනහිත විමෝක්ෂය කිව්වත් ශුන්්‍යත විමෝක්ෂය කිව්වත් අනිමිත්ත විමෝක්ෂය කිව්වත් නිවනම තමයි. ඔය එතකොට අපි හඳුනන්නේ නම් කරලා තිබෙන්නේ ඇයි? එහෙම වේ කියන්නේ Tamanට අවබෝධ කරගන්න ආකාරය හඳුනා ගන්නට පමණද? එතකොට නිවනේ වෙනසක් එහෙම වෙන්නේ නැහැ. නෑ, නිර්වාණ ධාතුවේ වෙනසක් වෙන්නේ නැහැ. මේ කියන්නේ Taman නිවනට බහින්න තොටුපොළ ගැන වරුණයි. ඒ කියන්නේ දැන් මම මේ බණ ටික කියනවනේ අද. කෙනෙක්ට මේ බණ ටික අහනකොට අනේ දෙයනේ මේ ලෝකේ අනාත්මයි නේද කියලා මතක් වෙන්න පුළුවන්. අන්න එයා ඒ ඔස්සේ කල්පනා කරගෙන ගිහිල්ලා නිවනටපත් වුණොත් එයා පත් උනේ ලෝකයේ ශුන්‍යයි කියන අරමුණෙන්නේ. කියන්නේ අනාත්මයි ශූන්‍යයි කියලා මනසිකාරය වෙලා පත්වෙච්ච නිවනට කියනවා එයා විමෝක්ෂයට බැස්සේ කොතනින්ද? ශුන්්‍යත විමෝක්ෂය. අර වැල්ලවත්තෙන් මුහුදට බැස්සාය, දෙහිවලින් මුහුදට බැස්සාය, ගල්කිස්සෙන් මුහුදට බැස්සාය වගේ තමයි. කොහින් බැස්සත් අවසානයේදී මුහුදමයි. ඒ වගේ තමයි මේ දැන් මෙතනදී වෙලා තියෙන්නේ. සමාජයේ මෙන්න මේ වගේ චරිත නිසා දැන් ඇත්තටම වරුණේ දැන් නෙත් එකේ මම විතරක් බණ කියලා හරියන්නේත් නැහැ. තේරුණාද? කියන්නේ මේ බණ අහන්නේ එක රාමුවක්. එහෙමයි. එක කොටසයි. මීට වඩා තවත් සොඳුරු බණ, කියන්නේ මීට වඩා බොහොම දේශනා විලාසයෙන් යුක්ත, දේශනා කෞශල්‍ය වලින් යුක්ත අපි දන්නවනේ දැන් බොහොම ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා මේ නිත් නාලිකාවේ බණ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට වරුණయ్య බලන්න හැදිච්ච ඔඩියන්ස් එකක් තියෙනවනේ. ඔව්, ශ්‍රාවක පිරිසක් ඉන්න වෙනම ශ්‍රාවක පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හරියට අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වැසුරු කරන්නේ ප්‍රඥාවදිකාය. හරිද? මොගලන් ස්වාමීන් වහන්සේ වැසුරු කරන්නේ ඉර්ධියාදිකාය. මහා කාශ්‍යප මහ රහතතුමන් වහන්සේ වැඩිපුර අසුරු කරලා තියෙන දූතාංගදිකාය. අන්න ඒ වගේ තමන්ට ගැළපෙන දේශනා විලාසයන් වලට යොමු වීම තමයි ඔය දකින්න ලැබෙන විභජනය. අර එතකොට සවනන්ස දැන් මේ කුමන දේශනා ඇහුවත් එහි අවසානය නිවන් මගට හරවා තිබෙන්නට ඕන එක පැත්තකේ. අනිත් පසින් අපි කුමන ආකාරයෙන් ඇහුවත් අපි ඒක නිවන් මාර්ගයට හරවා ගත යුතුයි. ඒ කියන පදනමෙන් ධර්මය අහන්නද ඔබ වහන්සේ එතකොට සමාජයට ආරාධනා කරන්නේ දේශකයන් වහන්සේලාට ඒ කියන ආකාරයෙන් ධර්ම දේශනා කරන්නද ඔබ වහන්සේ මේ කියන කාරණා තුල අර්ථ ගන්නවන්නේ? මෙහිමයි දේශකයන්න් වහන්සේලාට වරුණයි මට අමුතුවෙන් කියන්න ඕනි නෑ මෙන්න මේ විදිහට බණ කියන්න කියලා. මොකද මේ ස්වාමීන් වහන්සේලා ඒක දන්නවා. දැන් හැබැයි ගිහි පින්වතුන්ලට අපි මේ කියන්නේ දානානිසංස සීලානිසංස විතරක් අහලා එතනින් නවතින්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඒක නෙමෙයි. ආස්වාදය, ආදීනවය, නිස්සරණය. ඔය තුනක් තියෙනවා. එතකොට කෙලවර වෙන්නේ කොතනින්ද? නිස්සරණයෙන්. නිස්සරණය දක්වාම බණ අහන්න ශ්‍රාවකයෝ පුරුදු වෙන්න ඕනි. නිස්සරණය දක්වාම බණ කියන්න දේශකයෝ පුරුදු වෙන්නත් ඕනි. වරුණයේ මහා මංගල සූත්‍රය ගන්න. අවසානෙට මොකද්ද තියෙන්නේ? අවසානෙට නිවන ගැන තියෙන්නේ. පිදී යුත්තම් පුදලා බහුශ්‍රතභාවයේ හදාගෙන අවසානෙට නිවන් දකින්නයි සූත්‍රය දේශනා කරන්නේ. අන්න ඒ වගේ හැම දේශනාවක්ම නිවන කෙලවර කොටගෙන
තියෙන බව අපි කවුරුත් තේරුම් ගත යුතුමයි. හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වර කරපු අකුසල් ගැන තැවීම කියන කාරණාවේදී දැන් අපි කල යුත්තේ කුමක්ද කියන කාරණේ මට තව ටිකක් පහදලා දෙනවා නම් වඩාත් වැදගත් වෙයි. මොකද දැන් පසු තැවි ඉන්නවාද? ඒක අතහැරලා දානවාද? නැත්නම් නිවැරදි කරගන්නවාද? මේ තත්ත්වෙන් මිදෙන්නට අපි කල යුත්තේ කුමක්ද? දැන් සමහරු කියනවා දැන් ඒ දේ මගේ අතින් වෙලා ඉවරයි. ඒ නිසා මේ මට කරන්න දෙයක් නැහැ කියලා. තවත් සමහර අය කියන එක හදාගන්න, ඒ වැරද්ද හදාගෙන අපි ඉස්සරහට යන්න ඕන කියලා. සමහර කියනවා මට කරපු වැරදි ගැන මම දැන් ආයි හිතන්නේ නැහැ. එහෙම කියලා දැන් මේක අපි අවබෝධ කර ගැනීම තුළ අපි කල යුත්තේ කුමක්ද කියන කාරණයට එනවා නම් අපේ සමාජයට ඔබ වහන්සේ මොන වගේ අනුශාසනාවක්ද කරන්නේ? මෙහෙමයි වරුණයි, මෙන්න මේ ඕවා ඉගෙන ගන්න තමයි අපි මේ අභිධර්ම ඉගෙන ගන්න. නැතුව මේ විෂයක් කවර් කරගන්න එහෙම නෙමෙයි. මේ දැන් අපේ අතින් යම් ඕනම පෘථග්ජනයෙක්ගේ අතින් වරදක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්මනේ භාග්‍යතුන් වහන්සේ. පැහැදිලිවම පුළුවන් වරුණයි. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ සිහිපත් කරන්නේ ආයති සංවරේ පිහිටන්න කියලා කතාව. දැන් මගේ රත්තරන් පින්වත්නි, ওই පින්වත්තුලාගේ අතින් මිනිහක් මැරුණා කියලා හිතන්නකෝ. ඔය දැන් සාමාන්‍ය ලොකු වරදක් නේ, ඒක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම. දැන් ඔය පින්වත්තුල්ල ඒක ගැන හිත පසුතැවීම තුල මොකද්ද දන්නවද වෙන්නේ? අර මිනිය මරපු හිත බලවත් භාවයටපත් වෙනවා. තේරුණාද මම මේ කියන එක? දැන් බීජයක් හිටවලා ඒකට වතුර පොර දැම්මොත් ඒ බීජය මොකද වෙන්නේ? ඒක පැලවෙනවනේ. අන්න ඒ වගේ ඔබ මරපු සිත බීජය කියලා හිතන්නකෝ. දැන් ඔය පින්වතුල්ල ආයි මේක ගැන පසුතැවීම තුල වෙන්නේ ඒකට වතුර පොර දාන්න එක. දැන් ඔබ කල යුත්තේ මගේ රත්තරන් පින්වත්නි වෙච්ච වරද වුණා. දෙයි හාමුදුරනේ ආයි ඇදලා ගන්නෑ. අනේ දැන් අඟුලිමාල මහරහතන් වහන්සේව බලන්න මිනිස්සු කීයක් මැරුවද? ගිහි කාලේ, කියන්නේ රහත් කාලේ නෙමෙයි, රහත් භාවයට పూర్වයේ දැන් මිනිස්සු දහස් ගාණක් මරලත් ආයති සංවරේ පිළිටලා රහත් වෙන්න පුළුවන් වුණා නම් ඔය පින්වතුල්ලා මිනිස්සු 17ක් කූමි 1000ක්වත් මරලා තියෙනවද? නේද? ඒ නිසා ඔය පින්වතුල්ලාගේ අතින් ඒ තරම් වැරදි වෙලා නැහැ. ඔය පින්වතුල්ලට යම් වරදක් වෙලා තියෙනවා නම් රත්තරන් පින්වත්නි එන්න පන්සලට. බෝධිය ගාවට යන්න, භාග්‍යතුන් වහන්සේ දිහා බලන්න. මගේ අතින් මේ වරද මන් නොදන්නා කාලේ වුණාය. හැබැයි මං අද ඉඳන් ආර්ය ජාතිය උපදිනවය. හරිද? මේ ආර්ය ජාතිය උප්පත්තියක් මමත් ලබන්න හදනවා. එනිසා ස්වාමීනි අද ඉඳන් දැන කිසිම කෙනෙක්ගේ ජීවිතේ ඉක්මවන්නේ නැත කියලා පොරොන්දුවක් වෙලා එළියට යන්න. හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම පොරොන්දු වෙලා ගියා කියලාත් වරුණයි නිවන් දැක්කේ නැත්නම් අර කරපු අකුසලයෙන් ගැලවිල්ලක් නැහැ. කියන්නේ ඒකේ විපාකේ ලැබෙනවා. එනිසා ඔබ කල යුතුයි ඒ විපාකේ ඉක්මවන්න කටයුතු කිරීම. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි. ඔබට පුළුවන් ජීවිත දාණය දෙන්න. ඔය කූඩුවල හිර කරලා ඉන්න කුරුල්ලෝ, මරන්න යොමු වෙච්ච ගවයෝ, පස්සේ කූඹියෝ ඔය කොච්චර වතුරේ වැටිලා ඉන්නවදනේ. ඒ වගේ කූඹියෙක් දෙන්නෙක් බේරගන්න. බේර අරගෙන කල්පනා කරන්න මං අර කරගත්ත අකුසලියට මේවා හිලව් වේවා. මෙන්න මම මෙච්චර සත්තු බේරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඔය පින්වතුල්ලා අර ඔන්න බලන්න වරුණයි මේකේ විපාකයේ සකස් වෙන විදිය. දැන් ඔය පින්වතුල්ලා පෙර ජීවිතේ කාව හරි මරලා මේ ජීවිතේ කෝච්චියට හැප්පෙන්න යනවා කියලා හිතන්නකෝ. ඔන්න දැන් මරපු එකේ විපාකයට හැප්පෙන්න යනකොට ඔය පින්වතුල්ලා කූඹියව බේරගත්ත එකේ විපාක ඉදිරිපත් වෙලා ඔය පින්වතුල්ලා රේල් පාරෙන් එහාට තල්ලු කරලා දානවා කවුරු හරි ඇවිල්ලා. කියන්නේ මේ කුසල අකුසලයේ සමනය කර ගැනීමක් අපිට කරන්න පුළුවන්කම තියෙනවා සංසාර ජීවිතේ. ඒ කියන්නේ කුසලයෙන් අකුසලයේ වහනව නෙමෙයි, යම් ආකාර වෙනස් කරගන්න ඉඩකඩක් තියෙන්නේ. ඒ කියන්නේ අකුසලයේ බල අඩු කරන්න පුළුවන්, වහන්න බෑ. එහෙම දැන් අර සාමාන්‍ය වෙනත් ධර්මවල තියෙන මේ වෙනත් ආගමික කොටාෂන් වල තියෙන නේද අපි හැමෝටම පව් සමා කිරීම, ඒ ආදි වශයෙන් කාරණාවන් පිළිබඳ. දැන් එතකොට අපේ ධර්මයේ තුල, බෞද්ධ ධර්මයේ තුල එහෙම වංචනික ධර්ම නිසා කළ කර්මවල විපාක වෙනස් කර මේ පුළුවන් එහෙම කියලා යම් කෙනෙක් යම් අදහසකට આવත. කියන්නේ අපි වංචනික ධර්ම හෝ කුමන හෝ තමන් කරන අකුසලයක් නිසා හෝ කරපු කර්මවල විපාක වෙනස් කරන්න පුළුවන් කියලා මතයකට આવත. ඒක වැරදිද? එතකොට නැත්නම් ඔබ වහන්සේ කියන විදිහට බල අඩු කිරීම තුලත් අපිට ව්‍යංගාර්ථයෙන් හැඟ වෙන්න පුළුවන්. එහෙනම් මේ ඒ කර්ම වලට වැඩිය මේක විපාකය හොඳයි. එතකොට ඒකෙන් වැහිලා යයි කියලා. එහෙම වෙනවද? වරුණයි මෙහෙමයි. දැන් අර පව් සෝදා ගැනීම කියන එක නම් බුදුහාමුදුරුවන්ගේ කාලෙම උපමාවක් තියෙනවා. එක බමුණෙක් ගංගා නදියට බැහැලා මේ මොකද කරන්න කියලා වම් ස්වාමීනි මම මේ පව් සෝදනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ආනවා මේ බමුණ පව් විතර දෙහෙ දෙන්නේ ඔබ කරපු පින් ටික එහෙම හේදිලා යන්නේ නැද්ද කියලා. ඉතින් මේ එතකොට ඒ බමුණට ඒක තේරිලා උඩට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් විස්තර අහනවා. ඒ නිසා පව් සේදීම කරන්න බෑ. හැබැයි වරුණයි පැහැදිලිවම මේ බුද්ධ ශාසනය බැලුවහම අර තමන් කරපු අකුසල් යටපත් කරන්න, නැති කරන්න නෙමෙයි, නැති කරන්න පුළුවන්, අහෝසි කර්ම භාවයට පත් කරන්න පුළුවන්. රහත් වුණාට පස්සේ යම් දේවල් අඟුලිමාල මහරහතන් වහන්සේගේ පෙර කරපු මිනිමැරුම් වල විපාක රහත් භාවයත් එක්ක අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒ සියලුම දේවල්.
අපිටත් පුළුවන් පින්වත්නි දැන් ওই පිංගුතුල මතකද අජාසත්ත තාත්තව මැරුවා. තාත්තව මරලා අවීචයට යන්න තිබ්බක වෙනස් කරගත්තනි කොහොමද වෙනස් කළේ? කුසලය තුල සමාදන් වෙලා ධර්මයේ තුල හැසිරීලා එතුලින් ඒක වෙනස් කළා. අර එනිසා මතක තියාගන්න ඇත්තටම වරුණයි මේ අපිට අකුසලයේ ඕන්නම් විපාක නොදෙන මට්ටමටම ගේන්නත් පුළුවන්. කියන්නේ අපි කොච්චර වැරදි කර දැන් සෝනස් එතකොට දැන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ ඊළඟ භවයක් සැකසුනේ නැති එක හැබැයි ඒ ඉන්න භවය තුල මේ අඟුලිමාල මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා හිටපු කාලය තුලත් මේක පීඩාවන් වින්ද. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා පවා දේශනා කරනවා ඒ තමන් කරපු අකුසලයේ විපාකයි ගෙවන්නේ කියලා ඒ ඉන්න කාලය තුල අරහත්ත්වයට පත් වුණත් එහෙම එතකොට ඒ විපාකෙ තිබෙනවානේ. ඔව් දැන් මෙහෙමයි දැන් ඇත්තටම අඟුලිමාල රහත් උනේ නැත්තම් අඟුලිමාල ඊළඟ පාර අවීචියට හරි කොහෙට හරි ගිහිල්ලා අනන්ත දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවනේ. කියන්නේ අර අපායේ ප්‍රතිසන්දිය ගන්න තිබ්බ විපාකේ නැති කළා. ඒ විපාකේ නැතිම කරලා දැම්මා. හැබැයි කරගත්තු විපාකේ පුංචි විපාක කියන්නේ කරගත්තු කර්මවල පුංචි විපාක අඟුලිමාලට ඒ ජීවිතෙත් විඳින්න වුණා. ගල් පාරවල් වැදුනා, සමාජයෙන් නිඳා කළා, ඒ වගේ දේවල් වුණා. හැබැයි මම මේ කියන්නේ අර අනන්ත දැන් ඔය 1000 මරලා ඕකේ විපාක විඳින්න උනා නේද? අනන්ත දුක් විඳින්න වෙනවා වරුණයි. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් මැරෙන්න වෙනවා බෙලි කපාගෙන ඒ විපාකේ හරියට ගියා නම්. හැබැයි ඒ විපාකේ නැති කරගෙන පුංචි විපාකයකට සීමා කරගත්තේ අර මං කියන්නේ කෝච්චියකට හැප්පෙන්න තිබ්බ එක ගඩොලක් ඇඟට වැටිලා බේරුණා වගේ වැඩක් වුණා. ඉතින් ඒ වගේ අපේ හිතත් යම් ආකාරයකට වෙනස් කර ගැනීම තුළ ධර්මයට යොමු වීම තුළ මේ වගේ දහම් කාරණා තුලින් හඳුනා ගැනීම තුළ වෙනස් කරගන්න ඔබට පුළුවන්. අපේ හැමෝම දැන් යම් කෙනෙක්ගේ දැන් අකුසල සිත හසුරුවද්දී දැන් කුක්කුච්චේ වගේ තැනකදී වහන්සේ කිව්ව කරුණාව වේසයෙන් එනවායි කියලා වංචක ධර්ම වලට මේ කුක්කුච්චේ එන්න පුළුවන් නේ කියන කාරණේ වහන්සේ පැහැදිලි කිරීමක් කළා. දැන් වංචක ධර්ම වලට හසුවීමේ ඉඩකඩ තියෙනකොට අපි මේක හඳුනාගත යුතුයිනේ. දැන් බොහෝ වෙලාවට හඳුනා ගැනීම තුළ ඒ ගැන එතකොට අපි හිත ඉන්නවා මිසක් ආපහු ධර්ම මාර්ගයට යොමු වීම කොහොමද අපි හදා ගන්න ඕනේ? දැන් අපි භාවනාව කරනවා කියලා හිතමුකෝ. දැන් මේ தત્ත්වය තුළ කුක්කුච්චේ හෝ තීන මිද්දේ හෝ ආවාය කියලා හඳුනාගත්තට පසු අපි එය හඳුනාගෙන එතන නැදී සිටිනවාද? නැත්නම් අපි එකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ ටිකක් පැහැදිලි කරලා දෙන්න. මොකද භාවනා කරන සමහර අය කියනවා මම දැන් භාවනා කරනකොට ඒ වගේ වංචක ධර්මයන් මට හසු වෙනවා. මට මේ නීවරණ පහළ වෙන. එතකොට මම ඒක හඳුනා ගන්නවා. එතකොට මම මේ දන්නවා මෙහෙම ආවා කියලා. හැබැයි එතනින් ආපහු ගැලවෙන මාර්ගය නැත්නම් ඒ නීවරණ හඳුනා ගත්තා කියලා එතනින් අපිට නවතින්න බැහැනේ. නීවරණ හඳුනාගෙන ඒකෙන් මිදෙන මාර්ගය තුල ආපහු ධර්මයට නැත්නම් භාවනාවට මේ ක්‍රමවේදය සමහරු හඳුනාගෙන නැහැ. ඒ නිසාම සමහරු කියන ඊට පස්සේ ඉතින් භාවනාව අත්හැරලා දානවා කියලා. ඉතින් එතනින් නවතින්න ඕනේ නැහැ. මේ කාරණාව තව ටිකක් පැහැදිලි කරගෙන ගියා නම් එහෙම මම ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ඒ සඳහා ආරාධනා කරන භාවනා කරන අය වැඩි වශයෙන් දැන් සමාජයේ ඉන්න නිසා ඒ පිළිබඳව පොඩ්ඩක් පහදලා දෙන්න. ඔව් වරුණයි මෙහෙමයි. දැන් පළවෙනි එක තමයි මිනිස්සු තමන්ගේ సంతානයේ අකුසල් පහළ වෙනවා කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අකුසල් පහළ වෙනකොට දැන් අය අපි කතා කරපු මානිය පිළිබඳව එහෙම මට දැන් මානිය ගැන ඇහුවට පස්සේ බොහොම ලොකු පිරිසක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ කවදාවත් අහලා තිබ්බේ නැති අපේ හිතවල තියෙන අපි දන්නේම නැතුව අපි හැසිරෙන මානිය පිළිබඳව අද අපි මේ දේශනාවෙන් ඉගෙන ගත්තා කියලා. ඔන්න මේවා ඇසීම තුල පළවෙනියටම පින්වත්නි ඔබට ඔබ තුල සකස් වෙන මේ අකුසල් ධර්ම පිළිබඳව හඳුනා ගැනීමක්. ඒ කියන්නේ දැන් අපි කුක්කුච්චිය කතා කරානේ. දැන් කුක්කුච්චිය එනවයි කියලා මම සිහිපත් කළා. ඔය පින්වතුන්ලට මතකයි නම් අර ශික්ෂා කාමතාවේශයෙන් ඒ කියන්නේ අනේ මෙහෙම සිල්පදයක් බිඳුණානේ කියලා පසුතැවීමක් එන්න පුළුවන්. දැන් ඔය පිංගුතුල්ල දැන් දන්නවා මේ එන්නේ පසුතැවීමක්ද නැද්ද කියන්න. ඔන්න අංක 1 ඔබට ලැබිච්ච ලොකු අවස්ථාවක්. එතකොට ඔබට තේරෙනවා නම් මට මේ එන්නේ ශික්ෂා කාමතා වේශයෙන් එන කුක්කුච්චිය කියන වංචක ධර්මයයි කියලා. එතකොටම පිංගුත්ටි ඔබ එකකින් මිදිලා. කියන්නේ ඔබේ වංචක ස්වභාවයෙන් ඔබේ පසුතැවෙන ස්වභාවයෙන් මිදෙනවා. එතනින් එහාට ඔබේ සකස් වෙන හිත් ආපහු නෑ මම මේ ගැන පසුතැවෙන්නේ නෑ. මොකද මේක මට වංචක ධර්මයක් කියලා. අර තේරුම් ගත්ත තැනින් නම් පිංගුත්නි ඔබේ මනස ආපහු සුවපත් භාවයට පත් වෙනවා. ඒ අංක 1. හැබැයි දැන් අපි හිතමුකෝ ඕක සමුද වුණා කියලා වරුණයි. ආයි අඟහරුවාදත් ඕක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බදාදත් වෙන්න පුළුවන්. බ්‍රහස්පතින්දත් වෙන්න පුළුවන්. ඒකෙන් කොහොමද බේරෙන්නේ? අන්න ඒකෙන් බේරෙන්න තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල පිළිබඳව ඔබට කියලා දීලා තියෙන්නේ. ඔබ සෝවාන් වෙනකොට, සකදාගාමි වෙනකොට, අනාගාමි වෙනකොට, හරිද? මහරහත් භාවයට පත් වෙනකොට ඔවා සම්පූර්ණයෙන්ම මිදිලා යනවා. ඒ නිසා ඔයගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕන නම්
ඔබ කළ යුත්තේ මේවා දැන් මේ ආකාරයට හඳුනාගෙන මම මේ අකුසල ධර්මයන් වලට යටවෙවි තව තවත් ඉන්නතු වේගෙන් විරිය වඩලා භාවනා කරලා මේ ධර්මතාවයන් හඳුනාගෙන මෙන්න මේ මාර්ගඵලවලට පත් වෙනවා. පින්වත්නි මාර්ගඵලයක් ලබලා මේක ඉවර කරගන්නවා විනා නිකන් తాවකාලික පැලස්තර ගහගෙන ඉඳලා නම් මේකෙන් ගැලවෙන්න බෑ. මොකද මේ අවුරුදු 60 70 ඒ කියන්නේ අවුරුදු 60ක් ධානය ලැබපු අය පවා වරුණයි මේ කාන්තාවකගේ කටහඬ ඇහිලා බෝසතාණන් වහන්සේ පවා කාන්තාවකගේ කටහඬ ඇහිලා අහසින් බිමට පහත් වෙලා තියෙනවා. අපේ හැමදෙරට තව ටිකක් මට කාරණා පහදලා දෙන්න. ඔබ වහන්සේ ආයති සංවරය පිළිබඳව සිහිපත් කළා. දැන් එතකොට ඒ තුල දැන් භික්ෂුන් වහන්සේ නමක් යම් පුංචි හෝ ඇවතක් සිදු වෙලා එය නිවැරදි කරගන්නවා. ඊයසේ ආපහු ඒ වැරද්ද උන්වහන්සේ අතින් වෙන්නට පුළුවන් වෙන කියන්නේ සිතාමතා කරන්නට හැකියාවක් තිබෙනවාද? දැන් අපි ගිහියන් විදිහට උනත් අපි යම් වැරද්දක් කරලා ඒක එතනදී මගේ අතින් උන අඩුපාඩුවක් වැරද්දක් කියලා මම තේරුම් ගත්තා. ආයෙ එහෙම වෙන්නේ නැහැ. එහෙම කියලා අපි ආපහු නොදැනුවත්වත් අපේ අතින් ඒ වගේ වැරද්දක් වෙනවා සහ අපි හිතාමතා ආපහු කරනවා. ඒ වගේ ආයති සංවරය තුළදී නැවත නැවත එහෙම වෙන්න පුළුවන්ද? නැත්නම් එතනින් ඒක හඳුනාගෙන ඉවත් කළාට ඉවත් වුණාට පසුව නැත්නම් ඒ හදාගත්තාට පසුව ඒ හඳුනාගත්තාට පසුව ආපහු ඒ භික්ෂුන් වහන්සේ අතින් සිතාමතා වීම ඉඩ කඩක් තියෙනවද? වරුණයි මෙහෙමයි. සාමාන්‍යයෙන් පෘථග්ජන ස්වභාවයේ හැටි තමයි වැරදීම. කියන්නේ පෘථග්ජනයාගේ හැටිම තමයි තමන් වරදට යොමු වීම. ඒක මේ ආයි අමුතුවෙන් සිවුර දාගත්තාය අරක කරාය මේක කරාය කියලා නවතින්නේ. කවුරු හරි කෙනෙක් පින්ගන්දි මේක හොඳට අහගන්න. ස්වාමීන් වහන්සේ නමක් වේවා ගිහි පින්වතෙක් වේවා වැරදි කරනවා නම් ඒකට පුදුම වෙන්න එපා. ඇයි? මනුස්සයෙක්ගේ ස්වභාවය තමයි වැරදි කරන ස්වභාවය. ඒ කියන්නේ අකුසලයෙන් යට වෙලා සංසාර ජීවිතයේ අනන්ත අවිද්‍යාදී ධර්මයන් පුරුදු කරපු කෙනෙක්ට වැරදීමේ ඉඩකඩ ඉතාම වැඩි. හැබැයි කෙනෙක්ට ඔළුව තියෙනවා නම් අපි කියන්නේ වරුණයි නුවණ තියෙනවා නම් තමන් යම් වැරදි වැඩක් කරාම තමන්ට ඒක වැරදි කියලා දැනෙන්න ඕනේ. ඒක තමයි අංකය පළවෙනිම ආයති සංවරය. ඒ වැරද්ද කළා කියලා දැනුණට පස්සේ තමන්ට දැනෙන්න ඕනේ දෙයනේ මේ වගේ කර්ම විපාකයක් තියෙනවනේ. මම මේවා කරන්න හොඳ නෑනේ කියලා ආයති සංවරේ පිටියා කියන්නකෝ. ඔන්න දැන් ආයි අලුතෙන් ඉන්නවා රිෆ්‍රෙෂ් වෙලා. හැබැයි ඉන්නකොට ආයි වරදින්න පුළුවන්ද බැරිද? ආයිත් වරදින්න පුළුවන්. ආයිත් වරදිනකොට ආයිත් සංවරේ පිටන් වෙන්නේ. හැබැයි මෙහෙමයි. හොද මඩේ දාලා වැඩකුත් නැහැ. ආයි කියන්නේ වැරදි කරලා හරි මං ආයි කරන්නේ නැහැ කියලා ආයි වැරද්ද කරන්න එනකොට ආයි කරලා ආයි කරන්නේ නැහැ කියලා ඒක බේරිල්ලක් නෙමෙයි. මොකද ඔබ වැරදි කරන විවාරෙදී ඔබට අකුසල විපාකේ රැස් වෙනවා. ඒකෙන් ගැලවෙන්න තියෙන එක නෙමෙයි ආයති සංවරය කියන්නේ. නෑ. ඒකෙන් ගැලවෙන්න තියෙන එක නෙමෙයි ආයි රැස් වෙන එක නවත්ත ගන්නයි ආයති සංවරය තියෙන්නේ. නැත්තම් අපේ පිංගුතුලා වැරදි කළා ටිපස් ගෑවා වගේ කියලා හිතයි මේ වැරදි කළා මේකෙන් වහගන්න පුළුවන් කියලා. හම්තුනේ දැන් එතකොට දැන් ඔබ වහන්සේ කිව්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ඥානයන් තුල අපේ තියෙනා වූ යම් අකුසල සිත හඳුනා ගැනීම තුල ඔබ වහන්සේ අර කාරණා වංචක ධර්ම පිළිබඳව පැහැදිලි කරපු කාරණාවේදී ඒවා තුල මේ පිළිබඳව අවබෝධ කරගන්නවායි කියලා. එතකොට එකම ධර්ම කොටාශයම නේද අපි නැවත මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ක්‍රමක්‍රමයෙන් ඉහළට එන්නට යොදා ගන්න. ඒ තුල තියෙන එතකොට කොහොමද අපේ හඳ දැන් සෝවාන් මට්ටමේදී අපි යම් අධ්‍යයනය කරන කොටාශයම ඊළඟ ඵලයට යනකොට අධ්‍යයනය කරන්නට අපිට සිදු වෙන්නේ. ඒ ධර්මවල එතකොට වැඩිම වෙනස් වෙන්නේ කොතනින්ද? අපේ මානසික ඒකාග්‍රතාවයේ ඒ තුල පිහිටා ගැනීම අවබෝධය තුල ඒක වෙනස් වෙන්නේ කොහොමද? වරුණයි මෙහෙමයි. ඔතනදි වෙන්නේ දැන් අපි හිතමුකෝ යම් කිසි දෙයක් අපි කිලෝමීටරයක් ඈතින් බලනකොට පේන විදිය වෙනස්. මීටර 700කින් 750කින් බලනකොට පේන විදිය වෙනස්. 500කින් බලනකොට පේන විදිය වෙනස්. 250කින් බලනකොට පේන විදිය වෙනස්. මාර්ගඵලත් ඒ වගේ තමයි. නිවන කියන එක පින්වත්නි ටිකක් يعني සාමාන්‍යයෙන් මේ ධර්මතා ගැන තේරිච්ච දාට ඒ තේරිලා නුවණ වැඩිච්ච තැනට කියනවා සෝවාන් ඵලය කියලා. තේරුණාද? එතකොට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන තුන විතරයි දුරු වෙන්නේ. කාමරාග පටිගත් එහෙම්මම ඉතුරු වෙලා තියෙනවා. ඒක තව ටිකක් දකින්න දවසට කියනවා සකදාගාමි වෙන අවස්ථාව කියලා. තවත් හොඳටම දකින්නකොට ඒ කියන්නේ අතිශය තියුණු විදිහටම දකින්නවා. ඒ තියුණු බව කොච්චරද කියනවනම් ඒ හිතේ කාමරාගයවත් ඇති වෙන්නේ ආපහු වරුණයි. පටිගයවත් ඇති වෙන්නේ. අන්න ඒ අවස්ථාවට කියනවා අනාගාමි කියලා. රහත් වෙනකොට තමන්ට තියෙන යම්කිසි සියුම් මානයක් තියෙනවා. ඒ සියුම් මානිය දුරු වෙන තැනට කියනවා රහත් කියලා. එතකොට මේ එකම සමාධිය තුල එකම මාර්ගය තුල තමන් ලෝකයේ දකින පරාසය තමයි මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන භාවයෙන් පෙන්නලා දීලා තියෙන්නේ.
සෝවාන් පලස්ත පුද්ගලයා ලෝකයේ දකින්න එක්තරා පරාසයකින් සකදාගාමී කෙනා ඊට වඩා වැඩි, අනාගාමී කෙනා ඊටත් වඩා වැඩි මහරහත් භාවයට පත්වෙන උතුමන් වහන්සේ ලෝකයේ ධර්මතා පිළිබඳව හාත්පස දකින්න කෙනෙක් බවට පත්වෙනවා. ඉතින් ඕක තමයි මාර්ගඵලවල වෙනස. හැබැයි මේකේ මේ දවරුණයි මෙහෙමයි. මේ වගේ තියෙනවා ලොකු වෙනසක්. උදාහරණයක් විදිහට නිරෝධ සමාපත්තිය ගන්නකො. නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් අෂ්ට සමාපත්තිලාභී බව තියෙන්න ඕනි. අෂ්ට සමාපත්තිලාභී වෙච්ච සෝවාන් සකදාගාමී කෙනෙක්ටවත් බෑ. අෂ්ට සමාපත්තිලාභී එක්ක අනාගාමී ඵලයටපත් වෙච්ච උතුමෙක් වෙන්න ඕනි. නැත්තම් මහරහත් භාවයටපත් වෙච්ච උතුමෙක් වෙන්නම ඕනි. ඇයි මේ? මොකද නිරෝධ සමාපත්තිය කියන තමන්ගේ සිතවිලි පවා නවත්වන තැනටපත් වෙන්න පින්වත්නි කාමරාග පටිග කියන ඒවත් ප්‍රහීන වෙලා තියෙන්න ඕනි. ඒ නිසා ඒවා අපි හිතනවට වඩා ගොඩාක් එහාට ගිය දේවල්. මම දවසක මේ නිරෝධ සමාපatti අරව මේවා ඔක්කොම ගැන කියලා දෙන්නම් මෙතනින්. මේ ඒ ලෝකයේ දකින්න පරාසය අනුව තමයි එතන වෙනස් වෙන්නේ කියන කාරණාව මතක තියාගන්න. ඉතින් අනිත්‍ය මනසිකාර්ය කර කර යනකොට එක වෙලාවක ඔබට සෝවාන් ඵලය උපදිනවා. තවත් ගැඹුරින් මනසිකාර්ය කරනකොට සකදාගාමි ඵලය, තවත් ගැඹුරින් මනසිකාර්ය කරනකොට අනාගාමි. හරියටම ලෝකයේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න දාට මහරහත් භාවයටපත් වෙනවා. සෝනන්ස දැන් ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කළා සමාධිය පිළිබඳ සමාධි වේශයෙන් එන මේ චෛතසිකයන් පිළිබඳ සිහිපත් කරනකොට සමාධිය ටිකක් අමාරුයි කියලා කිව්වා. ඔබ වහන්සේ ටිකක් මේ සමාධිය තමයි අමාරුම අවස්ථාව කියලා කිව්වේ. ඇයි එහෙම වෙන්නේ? කියන්නේ හිත පාලනය කරගන්න නැත්නම් හිත යම් ආකාරයකට ඒකාග්‍ර කරගන්න තිබෙන අපහසුතාවය නිසාද ඒක එහෙම වෙන්නේ? සමාධිය පවත්වා ගැනීමට නොහැකි වෙන සමාධියට එම අපහසුයි කියලා ඔබ වහන්සේ සඳහන් කළේ. සංසාර ජීවිතයේ අපේ හිත පින්වත්නි නොයෙකුත් අරමුණු ඔස්සේ දුවපු හිතක්. තේරුණාද? කියන්නේ රූප ඔස්සේ, ශබ්ද ඔස්සේ, ගන්ධ රස ස්පර්ශ ඔස්සේ දුවපු හිතක් අර ගෙනල්ලා වරුණයේ මේ එක භාවනා අරමුණකට නවත්ත ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. මම පොඩි උපමාවක් කියන්නම්කො. හොඳටම දඟලන ළමයෙක් ඉන්නවා. කියන්නේ චූටි ළමයි ඉන්නේ ඔය ඕනෝට වඩා නටන දඟලන. ඒ වගේ ළමයෙක්ව පුටුවක ඉඳලා තියන්න පුළුවන් ද විනාඩි 5ක්? ඒ කියන්නේ ඇයි අපහසු? මොකක්ද ඒකට අපහසුතාවයට හේතුව? එයා පුරුදු වෙලා ඉන්නේ දඟලන්න, නටන්න, උඩපනින්න ඒවට තමයි. ඒකට අන්න ඒ වගේ තමයි දඟලන්න, නටන්න, උඩපනින්න පුරුදු වෙච්ච හිත බංකුවක විනාඩි 5ක් තියලා තියනවා වගේ තමයි විනාඩි 5ක් සමාධි භාවනාවක් වඩනවා කියලා කියන්නේ. එක කරපු කෙනෙක් දන්නවා. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. අනිත් එක ඒකට යොදන්න ඕනේ වීරිය වරුණයි. දැන් මේ කුඹුරක් කොටන එකට නම් උදැල්ලක් අරගෙන ගියා. ඔය කොටාගෙන ගියා. ඒකට මේ 아무තු වීරියක්, ඒකාග්‍රභාවයක්, ලොකු සමාධියක් අහසින් යන්න ඕනි කියලා එකක් එහෙම නැහෙනි. හැබැයි භාවනා කරන කෙනෙක්ට මේකට වරුණයි වීරියක් යොදා. කියන්නේ මේක මම කරනවාමයි, මම තීන මිද්දයට යට වෙන්නේ නැමයි, මම මෙතන ස්පර්ශ කරනවාමයි. මේ වගේ දැඩි කායික වෙහසක්, මානසික වෙහසක් යොදන්නම වෙනවා. ඒ යෙදීම තුළ තමයි සමාධිය කියනක උපදින්නේ. මම ඒකයි කිව්වේ දවසක් වැඩ කරන කෙනෙකුට වඩා පැයක් සමාධිය වඩන කෙනෙක් මහන්සි වෙනවා වැඩි කියලා. එතකොට සාහස ඒ තුල සමාධිය වඩන කෙනා වෙන්නේ දැන් ඒ වගේ හිත යම් අරමුණු රාශියක ගමන් කරනකොට අරගෙන එක තැනකට ගෙනල්ලා හිර කරලා තබා ගැනීමද නැත්නම් ඒවා හඳුනා ගැනීමද එතනදී කරන්නේ? කොහොමද සමාධිය වඩන කෙනෙකුගේ හිත හසුරුවෙන්නේ? ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා තියෙනවා. ඔන්න හිතන්න ಜಾති 6කින් සත්තු 6ක් ගෙනල්ලා කණුවක බඳිනවා. අපි හිතමු කොටියෙක් නිකන් තේරෙන්න කියන්නේ හරි. සිංහයෙක්, බල්ලෙක්, කුරුල්ලෙක් වගේ තලගොයෙක් වගේ ගෙනල්ලා බඳිනවා. දැන් බැඳපු ගමන් මේ සත්තු 6 දෙනා මොකද කරන්නේ? තමන් ආපු දිශාවන් වලට බල්ලා ඒ පැත්තට අදිනවා. සිංහයා කැලේ පැත්තට අදිනවා. කුරුල්ල අහස පැත්තට අදිනවා. එන්නේ මේ වගේ පින්වත්නි මේ හිත ඇහැ ඔස්සේ රූප පැත්තට ඇදී තියෙන්නේ. කන ඔස්සේ ශබ්ද පැත්තට ඇදී තියෙන්නේ. නාසය ඔස්සේ ගන්ධ රස ස්පර්ශ පැත්තට ඇදී තියෙන්නේ. ඒවා හඳුනා ගැනීම නෙමෙයි භාවනාව. අන්න ඒ දුවන හිත කුසල ආරම්මණයක නවත්වා ගැනීමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ අර ගෙනල්ලා අරගලන්ව කණුවක බැඳි. අන්න ඒ වගේ හිත ඇවිල්ලා කුසල කණුවක බැඳීම. අපි හිතමුකෝ මෛත්‍රිය. මෛත්‍රිය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්නේ. අන්නේ කුසලය නිසා අර නොයේකුත් කාම අරමුණු ඔස්සේ, ද්වේෂ අරමුණු ඔස්සේ දුවපු හිත ගෙනල්ලා මෛත්‍රිය කියන කුසල අරමුණේ බැඳීම. ඒ කියන්නේ කුසල අරමුණේ නවත්වා ගැනීම. කුසල අරමුණේ පවත්වා ගැනීමට තමයි භාවනාව කියලා කියන්නේ. නැත්නම් එන අකුසල් දිහා බලන් ඉඳීම භාවනාව නෙමෙයි. මතක තියාගන්න. ඔබ කරන වැඩේ දැන් සමහරු කියනවා මම ගිය පාරක් ධර්ම දේශනාවේදී සිහිපත් කළා වරුණයි මේ සති සම්පජඤ්ඤය කියන භාවනාව. සමහරු කියනවා ඔබ කනකොට කනවා කියලා දැනගෙන කන්න. ඉතින් මේක භාවනාවක්ද? දැන් කනකොට හරි අපි හිතමුකෝ ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා. දැන් තණ්හාවෙන් කන්නේ. මම තණ්හාවෙන් කනවා කියලා දැනගෙන කෑවහම ඒක භාවනාවක් වෙනවද? මං කියන්නේ එතකොට බතුත් කාලා
ඒ කියන්නේ භාවනාව කියන්නේ අර ඒ වගේ මේ සුකුමාල එකක් නෙමෙයි. මතක තියාගන්න කුසල ධම්මේ වඩ්ඩේති භාවේති භාවනා. කුසල ධර්මයන්ගේ වැඩිම කුසල ධර්මයන්ගේ භාවිතයයි මගේ පින්වත්නි භාවනාව කියලා කියන්නේ. නිසා අකුසල මනසිකාරය නෙමෙයි අකුසල සමාපatti වල නෙමෙයි කුසල සමාපත්තියක කුසල ආරම්මණයක හිරවීම නැවතීම පවත්වා ගැනීම රැඳීම ඒක තමයි වරුණයි භාවනාව කියලා කියන්නේ. අපේ හැමෝටම අපි යමක් දීලා පසුතැවෙනවා. පසුතැවෙන්නේ දුන්න එක ගැන නෙමෙයි අපරාධෙ මීට වඩා හොඳට මේක කරන්න තිබුණානේ. මීට වැඩිය හොඳට අපිට දෙන්න තිබුණානේ. මට ටිකක් මදි වගේ. එහෙම කියලා හිතෙනවා. මේකත් අර ඔබ වහන්සේ සඳහන් කරපු කුක්කුච්චේමද එහෙම කොටසක්ද මේ හැඟීමත් නොකරපු සුචරිතය ගැන පසුතැවෙනවා. කියන්නේ Tamanට ඊට වඩා පසුතැවෙනවා. පසුතැවෙනවා කියන්නේ මදි වගේ කියලා හිතන. ඒ තුල පසුතැවෙනවා. ඒ කියන්නේ අර Tamanට සුචරිතයක් කරන්න ආපු වෙලාවේ ඒක කලේ නෑනේ. දැන් 1000ක් දෙන්න පුළුවන් වෙලාවේ 1000 නොදී 100ක් දෙනවා ලෝභකමට මච්චරියට යට වෙලා. මම මේ කියන්නේ 1000ක් දෙන්න කියලා එහෙම නෙමෙයි හරිද? නිකන් උපමාවක්. මච්චරියට යට වෙලා 100ක් දීලා දැන් පස්සේ කල්පනා කරනවා අපරාධි මට 1000ම දෙන්න තිබ්බේ. අන්න තමන් නොකරපු සුචරිතය ගැන පසුතැවෙනවා. කුක්කුච්චේම ස්වභාවයක් තමයි. මේ වරුණයි මම මේකත් කියන්න මේ කුක්කුච්චේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ දැන් අර අපි දන්නවා එක ස්වාමීන් වහන්සේ නමක් අවුරුදු ගාණක් උපසම්පදා සීලය රැකලා උන්වහන්සේගේ අතින් මේ කොලයක් කැඩෙනවා. ඒ කොලේ කැඩිලා උන්වහන්සේ ගිහිල්ලා ඊළඟපාල ඒරකපත්තක කියලා නාගරාජෙක් වෙලා උපදිනවනේ. එතකොට ඒ අර කොලේ කඩපු එකේ විපාකෙන් එහෙම නෙමෙයි. කියන්නේ කොලයක් කැඩුවට පින්වත්නි අපාය යන්නේ නැහැ කවුරුත් තේරුණාද? කොලයක් කැඩුවා කියලා අපාය යනවා නම් මේ අපි ඔක්කොම අපාය ඉන්න ඕනේ මේ වෙන. මේ එහෙම කොලයක් කැඩුවට අපාය යන්නේ නැහැ. හැබැයි තමන් කරපු වැඩේ ගැන පසුතැවෙන. කියන්නේ ඒ උන්වහන්සේට ලොකු මේ පසුතැවීමක් ආව දෙයියනේ අවුරුදු 20ක් සිල් රැකපු මට මේක වුණානේ මෙන්න මේ වරද වුණානේ මේ ආපත්‍ය වුණානේ කියලා පසුතැවීමක් ආවා. ඒ පසුතැවීම නිසාම තමන් සීලේ ඉක්මවා කියන සිත නිසා ගිහිල්ලා ණයෙක් වෙලා ඉපදුණා. ඒකපත්ත කියලා නාග රාජයෙක් වෙලා උප්පත්තිය ලැබුවේ. හැමදෙරේ දැන් කරුණාව දයාවාදී ගුණධර්ම ඔබ වහන්සේ කර ඇතැම් වෙලාවට වංචක ධර්ම ලෙසින් දැන් කරුණාව වගේ වංචක ධර්මයන් ලෙසින් එන්නත් පුළුවන් කියන කාරණය ඔබ වහන්සේ සිහිපත් කළා. ඇත්තටම හොඳනේ එහෙම කොහොමද එන්නේ දැන්? එතකොට එහිදී මූලික වෙන්නේ මොකද්ද? චේතනාවද ක්‍රියාවද වංචක ධර්මයක් විසින් එනකොට අපි ඒක හඳුනා ගැනීමෙත් සමහරලාට චේතනාවකින් එන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාවකින් වෙන්නත් පුළුවන් නේද? යම් ආකාරයකට මේ එහෙම අපි එකකින් ගැලවෙන්න එතකොට මොන වගේ ක්‍රමවේද දනුගමනය කරන්න ඕන? හරිම ලස්සන කතාවක් මේ ඇහුවේ. මේක හොඳට අහගන්න පින්වත්නි අපි යමක් කායිකව වාචසිකව කරනවා නම් ඒක කරන්නේ මොකක් මුල් වෙලාද? සිත මුල් වෙලානේ. සිත මුල් වෙලා කරනකොට පින්වත්නි සිත දෙන ක්‍රියාව තමයි අපි කායිකව වාචසිකව සිද්ධ කරන්නේ. එතකොට සිත යම් හැඩතල ගන්නවා. ඒ යම් හැඩතල ගන්නේ මොනවා නිසාද දන්නවද? සිතත් එක්ක සංප්‍රයුක්තව යෙදෙන චෛතසික ධර්ම නිසා. එතකොට දැන් මේ ඔය පිඟුතුලට කියලා දෙන්නේ සිත් ගැනද චෛතසික ගැනද? චෛතසික ගැනයි. චෛතසික ගැන කියලා දෙනකොට කුක්කුච්චිය කියන්නේ චෛතසිකයක්. ඔන්න බලන්න වරුණයි වෙනදී. දැන් මොකද වෙන්නේ? ඔන්න අපි කවුරු හරි අපිට අම්මලා තාත්තලා ගොඩක් උදව් කරනවනේ පොඩි කාලේ ඉඳන්. ගොඩාක් උදව් කරන අම්මලා තාත්තලාට අපිට ලොකු වෙනකොට අපිට හිතෙනවා අම්මා මැරුණට හරි තාත්තා මැරුණට හරි පස්සේ අනේ ඉතින් අපේ අම්මලා පව් අපිට කොච්චර අපිට උදව් කරන්න අවස්ථාව තියෙද්දි අපි අපේ අම්මට උදව් කරේ නැද්ද? දැන් මේ එන්නේ මොන වේශයෙන්ද? නිකන් අම්මා ගැන කරුණාවක් වගේ නේද එන්නේ නිකන් මුල මතක් වෙන දයාව කරුණ. අනුකම්පාව. හැබැයි මේ එන්නේ මොකක්ද? තමන්ගේ දෙමව්පියන්ට සැලකුවේ නෑ කියන පසුතැවීම තමයි අර කරුණාවේශයෙන් එන්නේ. එතකොට වරුණයි අර ක්‍රියාවෙන් ඔක්කොම වෙන්නේ මේ චෛතසිකය දෙන හැඩතලය. කියන්නේ මෙන්න මේ කුක්කුච්චිය කියන චෛතසිකය තමයි එතනදි ප්‍රබල වෙන්නේ. තව චෛතසික යෙදෙනවා. එතකොට මේ කුක්කුච්චිය කියන චෛතසිකය නිසා තමයි චේතනාව සකස් වෙන්නේ. එතකොට තීනය මිද්දය කියන තැනදී දෙක වෙනස් වෙලා වෙන වෙනම හඳුන්වන්නේ අපේ හඳුනන්නේ. ඔව් ඒ කියන්නේ තීනයේ ස්වභාවය තමයි දැන් තීනය කියන කෙනා අපි හිතමුකෝ තීනය කියන්නේ A කියන පුරුෂයා මිද්දය කියන්නේ B කියන පුරුෂයා කියලා AB කියලා ගමුකෝ. එතකොට ඒ කියන කෙනා කරන්නේ කාවද දන්නවද? එයා අල්ලගන්නේ. එයා කෙලින්ම හිතටම බලපෑම් කරනවා. ඒ කියන්නේ උපදින ප්‍රසාදයටම බලපෑමයි කරන්නේ. මූලයටම. මූලයටම. මිද්දේ කියන කෙනා හිත දිහා බලන්නේ. එයා අනිත් චෛතසික 51ම මෙහෙම කළා. ඒ චෛතසික ටිකම අල්ලගන්න පුරුෂයා තමයි B කියලා කියන්නේ. මේකේ වෙනස තමයි වරුණයි මේ තීනයයි මිද්දයයි වෙන වෙනම යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ තීනයේ ඉන්න තැන මිද්දේ ඉන්නවමයි. මිද්දේ ඉන්න තැන තීනයේ ඉන්නවමයි. A කියන පුරුෂයා හිත වලක්ව ගන්නවා. B කියන පුරුෂයා චෛතසික වලක්ව ගන්නවා. හිතයි චෛතසිකයි දෙකම මලානික වුණාට පස්සේ
ඈනුම් ඇරහැර නිදාගන්නවා එක තමයි වෙන්නේ. හොඳයි අපිට අද වැඩසටහනින් සමුගන්නත් කාල වේලා උදා වෙලා තිබෙන්නේ. අපි විශේෂයෙන්ම මේ දහම් කාරණා තුළ ඔබට යම් අවබෝධයක් ලබා දෙන්නට අපේ හාමුදුරුවෝ වහන්සේ දැඩි උත්සාහයක් දරනවා. මේ ගුවන්විදුලි මාධ්‍ය තුළ මේ වගේ දහම් කාරණා පැහැදිලි කර දෙමින් මම හිතන්නේ අපිට වෙනම ශ්‍රාවක ප්‍රජාවක් යම් ආකාරයකට ගොඩනැගෙමින් පවතින්නේ ගැඹුරු ධර්ම කොටාශයන් අපේ හාමුදුරුවෝ වගේ හාත්පසම හඳුනා ගන්නට පුළුවන් ආකාරයෙන් දහම් කාරණා හොයන අවබෝධ කරගන්නට උත්සාහ දරන පිරිසක් ගොඩනැගෙමින් සිටින ඉතින් ඔබගේ ජීවිතය දහම් මඟ තුළ සාර්ථක කරගන්නට මේ දේශනාව වැඩි වශයෙන් ඉවහල් වේවි වැඩසටහන ඉවහල් වේවි. ඒ නිසා අද දවස තුලදී උතුම් භාග්‍ය හිමි කර දෙන්නට සුපුරුදු විදිහටම ඉරිදා සිටනේ තසපුව තුල කටයුතු කරපු පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිචි අපේ හාමුදුරන් වහන්සේට මේ උතුම් වූ ධර්ම කොටාශය තවත් බොහොම අපේ හිතට තදින් දැනෙන ආකාරයට සමීප කරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ තුළ උන්වහන්සේත් අපේක්ෂා කරන්නේ ධර්ම අවබෝධය කරා යන පිරිස වැඩි වශයෙන් වර්ධනය කිරීමයි. ඉතින් ඒ උතුම් වූ උන්වහන්සේගේ චේතනාව සඵල කරගන්නට මේ මාධ්‍ය ඇසුරේ ගොඩනැගෙන පිරිස තුළ ධර්ම ඥානය තවදුරටත් වැඩි දියුණු කරන්නට උන්වහන්සේ කරන්නා කටයුතු තුළ අපි ප්‍රතිඵලය ලබන්න නම් අපිම හික්මෙන්න ඕන අපිම ධර්මයට බැසගන්නට ඕන. ඒ සඳහා ඔබගෙන යන සත්පෑ දේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරන් වහන්සේ මේ රැස් කරන්නා වූ කුසල් අපේ හාමුදුරන් වහන්සේට උතුම් වූ ධර්ම අවබෝධය කරා යන්නට උතුම් වූ නිවනින් නිවෙන්නට පාරමිතාවක් වේවා කියලා බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පීඩාකාරී මොහොතේදී යම් ආකාරයකට අපි දකින්න දැන් ඔන්න ඉවර වෙන්න එනවා දැන් ඉවරයි කියලා අපි මේ කොරෝනා වසංගතය පිළිබඳ එහෙම හැඟීමක් තුල කටයුතු කරනකොට ආපහු රෝගීන් මතුවෙනවා. එතකොට ආයි හිත කලබලයටපත් වෙනවා. මම හිතන්නේ හික්මීමක් විනයක් මේ වගේ දේවල් තුල අපේ හිත හසුරුවා ගන්නට අපිට පාලනය කරගන්නට අර අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ අපේ ධර්මයට යොමු වී සිටියා නම් මේට වැඩිය පාලනයක් අපේ ජීවිත තුළට එක් කරගන්නට අපට අවකාශය තිබෙනවා කියලා හොඳින්ම පැහැදිලි වෙනවා. ඒ නිසා ඉක්මනින් මේ தত্ত্বය තුරන් වෙලා මේ සමාජයේ ඇතිවන බීතිකාවන් තුලින් අපේ හිත මුදවාගෙන ධම්ම මාර්ගයට ගෙනහැල්ලා අපටත් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව කුසල ශක්තිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන් සමුගන්නෝ නැවතත් සුපුරුදු විදියට ලබන ඉරිදා සිටනේ තසපුවෙන් ඔබට තවත් ධම් කාරණා පැහැදිලි කර දීමේ අටියෙන් හැමදිනාටම තෙරුවන් සරණයි.